අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අද අඟහරුවාදාවක් අපි අඟහරුවාදාව බලාපොරොත්තු වෙන්නේ නිවන නිවීම දේශනාවලිය පිළිබඳ සමාලෝචන ඉදිරියට ගෙනියන්න මා අවසාන වශයෙන් සම්බන්ධ වෙච්ච එක අපි 25 වෙනි දේශනාව 557 වෙනි පිටුව 560 දක්වාම අපි ගිහිලා තියෙනවා. ඊට පස්සේ එකක් තිබුණාද? නෑ. ඒක මේ පෙබරවාරි 23 වගේ වැටලා තියෙන්නේ. ඒකට අද දවස් 7කට ගිහිල්ලා. 23 හරි 24 හරි. ඉතින් අපි එදා නතර කරපු තැන 560 වෙනි පිටුවේ පොඩ්ඩක් එහාට යසන 61 මොකක් හරි ගියා. 61 ඒ කියන්නේ භූමි හතරෙන් ශුන්්‍යත භූමිය අපි සාකච්ඡා කරමින් හිටියා කාලකාරාම සූත්‍රයේ. ඉතින් එදා නතර කරපු තැනින් ඉදිරියට සාකච්ඡාව සඳහා පොත කීම අපි වෙනේ කරලා දෙන විදිහට මම කරුණාවෙන් අපේ චන්ද්‍රරත්න ස්වාමීන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවනේ නිවීම දේශනා මාලාව 25 වන දේශනය 561 වන පිටුව. ඊළඟට එන අදිඨං න මඤ්ඤති කියන එකේ අදහස ගන්න තියෙන්නේ දැන් අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ උපමාවෙන්ම ගත්තොත් දිඨං න මඤ්ඤති කියලා කියන්නේ දියේ බල්ලෙක් ඉන්නවා කියලා එහෙම හැඟීමක් ඇති කර ගැනීමයි. අදිඨං න මඤ්ඤති කියන්නේ තථාගතයන් වහන්සේ එය නුදුටු හැටියට ප්‍රකාශ කරන්නේත් නැහැ. නොදුටුවයි කියලා කියන්නේ නැත්තේ මක් නිසාද කියන එක අපි අර කලින් න ජානාමීති වදෙය්‍යං තං මම අස්ස මුසා කියලා කළ ප්‍රකාශයෙන්ම හෙළි වෙනවා. එය මම නොදනිමි කිව්වොත් ඒක මගේ මුසාවක් වෙනවා. අන්න ඒ නිසාමයි මෙතන අදිඨං න මඤ්ඤති නොදුටුවයි කියලා කියන්නේත් නැහැ. මක් නිසාද මේක ප්‍රතිත්‍ය සමුප්පන්න දෙයක්. ඡායාවක් දුටු බව දන්නෝ. දැන් බල්ලා ගැන කියනවා නම් දුටුවේ බල්ලෙක් නොවේයි නමුත් ඡායාවක්. ඒක නිසා නොදුටුවයි කියලා කියන්නත් බෑ. එය පටිච්චසමුප්පන්න දෙයක් බව තේරුම් ගත්තා. අන්න ඒක නිසා එතකොට අදිඨං න මඤ්ඤති. ඊළඟට දට්ඨබ්බං න මඤ්ඤති. ඒ කියන්නේ දැකිය යුත්තක් ඇතැයි නොහඟි. ඒකත් අර බොහෝ දුරට පළමුවෙන්ම කියාපු කාරණයටම සම්බන්ධයි. දැන් අර බල්ලා නැවත නැවතත් බලන්නේ මක් නිසාද? නැවත නැවත බලන්නේ දැකිය යුත්තක් තියනවා මේ වතුරේ කියන හැඟීමෙන්. තථාගතයන් වහන්සේට එහෙම එකක් නැහැ. මක් නිසාද මේ හැම එකක්ම පටිච්චසමුප්පන්නයි. සබ්බං තං පස්සපච්චය. බලන වාරයක් පාසා මේක අලුත් බැල්මක්, සංස්කාරයක්, අලුත් වීමක්. අන්න ඒ නිසාම දට්ඨබ්බං න මඤ්ඤති. මේක බලන්න දෙයක් නැහැ. බැලීමක් හැරෙන්න බැලිය යුත්තක් නැහැ. දැකීමක් හැරෙන්න දැකිය යුත්තක් නැහැ. ඇසීම් මාත්‍රයක් හැරෙන්න ඇසිය යුත්තක් නැහැ. ඒක අර ආත්ම දෘෂ්ටිය නිසා ඇතිවන හැඟීමක්. එතකොට මෙතනින් කියවෙන්නේ නිස්සාරත්වයයි. ශූන්‍ය අදහසමයි. හරයක් නැහැ. හිස්, බොල්. සංගීතය කියන එක වචනයක් විතරයි. ඒ වචනයෙන් එන සංකල්පය දැටිව ගැනීම නිසා සංගීතය කියලා දෙයක් තියෙනවය. අර සංගීත භාණ්ඩ රාශියකින් කෙරෙන මහා ගාලුගෝට්ටිය තුලින් සංගීතය කියන වචනය මතු කරගෙන ඒක දැඩිව ගැනීම නිසා තමයි ඒ සංගීතය අහන්න යන්නේ. ඔන්න ඔය විදිහේ තත්වයක් තියෙන්නේ. එතකොට දිඨ ආදිය පිළිමදවත් එහෙමයි. ඔය කාරණය තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත නිසා තමයි දට්ඨබ්බං න මඤ්ඤති. දැකිය යුත්තක් ඇතැයි නොහඟි. ඇසිය යුත්තක් ඇතැයි නොහඟි. ඔය ආදී වශයෙන් අනිත් ඒවත් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දට්ඨාරං න මඤ්ඤති. මේක අර දට්ඨබ්බං න මඤ්ඤති කියන එකේ තව පුංචි මම අදහසක් කැමති එකතු කරන්න ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු අදහසට කටුකුරුදී ඥානසංශේ දැන් බල්ලෙක් ඒ දණ්ඩක් උඩ මස් කට්ටක් අරගෙන යනකොට වතුර පෑදිලා තිබ්බොත් බල්ලා බැලුවොත් යට බල්ලෙක් ඉන්නවා මස් කට්ටක් තියාගෙන. එතකොට මේ බල්ලා එකක් අරක ඇත්ත බල්ලෙක් කියලා දකිනවා. අනිත් එක ඒ බල්ලා හතුරෙක් විදිහට දකින්න යන්නේ එතන තමයි තියෙන ප්‍රශ්නේ. මේ තමන්ගේ ප්‍රතිරූපය දකින්න හැම වෙලාවෙම හතුරෙක් විදිහට. ඒක නිසා ඒ බල්ලා හපල බල්ලාගේ මස් කෑල්ල ගන්න හදන්නේ. එහෙම නැත්නම් ඒ බල්ලට ගොරවන එක තමයි කරන්නේ.
හැබැයි මේ පොතේ ලියලා තියෙන ඒ ශාංශේ බල්ල වලිගෙවනලා තව බල්ලෙකුට කතා කරන ස්වරූපේ. එතකොට ඉතින් බල්ලට ප්‍රේමයක්. ඒ දකින්න රූපය පිළිඹුවක් නෙවෙයි මමම නෙවෙයි කියලා හිතුවොත් ඒකට මනාපමනාප පහළ වෙනවා. මේ මමමයි කියලා හිතුනොත් අපිට තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කල රණ්ඩු වෙලා තියෙන මාත් එක්කම තමයි. මගේ ප්‍රතිබිම්බේ මම දකින්නකොට එක්ක මනාප වෙනවා එක්ක අමනාප වෙනවා. මොකද මේක ප්‍රතිබිම්බයක් බව ඡායාවක් බව ඒකෙම රිෆ්ලෙක්ෂන් එකක් බව දන්නේ නැති නිසා. අපි මෙතෙක් කල රණ්ඩු කරලා තියෙන හරියක් ප්‍රේම කරලා තියෙන හරියක් ප්‍රේම කරලා තියෙන Tamandමයි. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ කුමුදන් සාරධිකංව පාණිනා. ඒ කියන්නේ මිශ්‍රවි භාවනශාලාවේ ගහලා තිබුණා කෙනෙක් දියට බහැලා කුමුදක් අතින් නෙලා හරන්නාසේ ආත්ම ශ්‍රේණි නැතර කරන. අපි මේ කරන සෙල්ලම් සේරම කරන්නේ මම පිළිබඳව ආත්ම ශ්‍රේණියකින් මගේ කට්ටියක් හදාන අපේ කට්ටියක් හදාන ඒගොල්ලෝගේ ස්තෝත්‍ර අහා මගේ ප්‍රතිබිම්බ වඩන්නයි. ඔය කිසිම තැනක ප්‍රේමයක් නැහැ. ඒක තනි කරම මවාපෑමක් තියෙන තමන්ට තමන් කරන ප්‍රේමය තමයි පේන්නේ. ඉතින් ඒක තමයි කරුණා මෙත්තා මුදිතා වශයෙන් පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒක නරක දෙයක් නෙවෙයි. අපි දන්නවනම් හරි. මේ කාටවත් ප්‍රේම කරන්නේ මට ඕන කෙනාට මම ප්‍රේම කරනවා. මටම තමයි මේක තියෙන්නේ. මං කාටද බයිනවන මට ගහපේ කරන්න බැරපේ කරන්න මං ගහනවා. ඒක පිළිඹුවක් මේ මගේම පිළිඹුවක් මම ප්‍රේම කරන වස්තු තුල ද්වේෂ කරන වස්තු තුල තියෙනවා කියන එක මේ වෙලාවේ මේ දේශනාවට සම්බන්ධ වුණා නම් ඒකේ දක්ෂ බොහොම විචිත්‍ර බොහොම සිද්ධි බහුල අවබෝධයක් තියෙනවා. බල්ලා පිළිඹුවක් බව දන්නේ නැත්නම් ඒක එක්ක තරහකාරයෙක් එක්ක යාළුවෙක් විදිහට බාර ගන්නවා. ඒක නිසා සරුවච්චන්හන්සේ කියන්නේ මම බල්ලෙක්ගේ පිළිරුවක් දැක්කේ නැහැ කියලා. හැබැයි මේ දකින්න පිළිබිබුව දැකපු නිසා මම මේක මේ තව බල්ලෙක් මස් කෑල්ලක් කරන් යනවා කියලා හෝ තව බල්ලෙකුට කතා කරනවා වගේ වලිගෙ හෙලිලක් නැහැ මේකේ. ඉතින් ඒක නැත්තම් පැහැදිලිව මේ මිනිස්සු එක්ක වලිගෙ හොල්ලන එක ගොරවනවා. ඒ අර තමන්ගේ පිළිබිබුවම තමයි තමන් දකින්නේ. ඒක කියනවා wherever you go there you are what you see that you are කියලා. ඉතින් අපි දකින්නේ මමම තමයි. ඉතින් ඒක මෛත්‍රී භාවනා කරනකොට කියනවා තමන්ට ප්‍රේම කරන වෙලාවේ මුළු ලෝකෙම පේන්නේ ප්‍රේම වස්තුවක් විදියට. බොහොම හොඳයි ලස්සනට යනවා හොඳයි. තමන් යම් වෙලාවක තමන් වෛර කරනවා නම් මුළු ලෝකෙම පේන්නේ හරි හතරස් කටු සහිත කටුකොහල් සහිත මට නරකක් තියෙන විදියට. ඉතින් ඒක නිසා දකින දේ තියෙන්නේ තමන් තමයි. ඉතින් ඒක නිසා ඒ දකින දේ ආදාතයක පේන කණ්ණාඩියක පේන පිළිඹුවක් බව දන්නවනම් ඒක නාපි තේරුම් ගනි මේ ලෝකයක් අල්ලන අපි නටන්න නැටිල්ල. ඔය නැටිල්ල සිද්ධ වෙන්නේ අරණ්‍යගත වෙනකොට. ඔය නැටිල්ල සිද්ධ වෙන්නේ රුක්ක මූලගත වෙනකොට. ඔය නැටිල්ල සිද්ධ වෙන්නේ ශූන්‍යාකාරගත වෙනකොට. තනි වෙනකොට. තව කෙනෙක් එක්ක මේ ගෑනිත් එක්ක හරි මිනිහත් එක්ක හරි දරුවොත් එක්ක හරි ප්‍රභාකරන් එක්ක හරි ගැටීමක් නැහනේ. ඉන්න බයයි. ඔය ගැටුම නැත්තම් ඒ මනසට ආත්මයක් නැහැ. මිනිස්සයා මරන්න ඕන නම් තනි කරන්න. ඊර දඬුවම් දීලා මරණ දඬුවම් දී මිනිසුන් කරන්න තියෙන්නේ කරුවල කාමරයක තනි කරන්න වහ කාලා මැරෙනවා. ආය මරන්න මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඔය 4 රියන් කියයි 8 6 රියන් කියයි කඩයා කියයි ඔය ඔක්කොටම මරණ දඬුවම් නියම කරාට පස්සේ මරණ ඒ කරුවර කාමරෙන් ඇදලා ගන්න වෙන්නේ වැලි පුරපු ගෝණියක් වගේලු. බඩ ගිහිල්ලා වමනේ ගිහිල්ලා මැරිලා. කවුරක්වත් නැහැ. ඉතින් ඕක තමයි මරණයේදී සිද්ධ වෙන්නේ. අපිට මරණ දඬුවම් කොහොමද නියමිනු? විනිශ්චයකාරය කළා නෙවෙයි ඔය අපි බලන ඉන්න නාටකම තේරෙනවා. මේ කට්ටිය නටනවා මම මවාගත්ත කට්ටිය නටනවා. හැබැයි මට සම්බන්ධෙ නැති වෙනවා. ඒතර මට තේරෙනවා ඔක්කොම මේ ඔක්කොම කම්මැලිවෙන් යනකම් කියලා. ඉතින් ඒක මේ ලෝකෙදී දැක්කොත් සිසොෆීනියා නැත්තම් මේ බයිපෝලා කියලා ඉලක්ක හැදෙනවා. මේ මම මේ හිටියට මේකේ ගන්න දෙයක් නැහැ කියලා කාට හරි තේරුනොත් භයානක මානසික අසහන. ඒ නිසා භාවනා කරන 50%කට වැඩිය මේ මානසික අසහනට ලක් වෙලා ඒගොල්ලෝ කියනවා භාවනා කරන්න එපා. ওই තීන් දෙයක් කාලා රැට බුදියා ගන්න ගෑණි අතක ගයින්ද දරුවෝ අතක ගයින්ද එහෙම නැත්නම් කාපුරට කියන මාව අත ගන්න කියලා ඔච්චර තමයි ජීවිතය කියන්නේ. මේ පේන්නේ පිළිමිඹුවක් බව දන්නවනම් ඔකට වලිගවන එකක් නැහැ. ඔය තියෙන මස් කැල්ල ගන්න යන එකක් නැහැ. ඉතින් අපි මේ පිළිබිඹුව බව දන්නේ නැති නිසා පිළිබිඹුව දැක්කේ නැහැ කියලා කියන්න හදනවා ඒ අතිපණ්ඩිතයෝ.
නෑ එහෙම පිළිඹන්නේ ඔක්කොම හීනේ ඉව ගණන් ගන්න එපා. නේ ගණන් ගන්න. ඒක අපේ ඇස් පෙන්නලා මායාවක් ඔතන තියෙන්නේ. ඒක දන්නවනම් ආනාපාන කියලා ගොරෝසුවට පේන්නේ ගොරෝසු හිතට. ආනාපාන සියුම් වේගන යනකොට හිත සියුම් වෙනවා. ආනාපාන නොපෙනී යනකොට හිත නොපෙනී යනවා. බලන්න අපි කොච්චර කලබල වෙනවද කියලා. ආනාපානේ ගොරෝසු තැන ඉඳලා මධ්‍යස්ථාන කියලා සියුම් තැන වෙනකොට මේ ඔක්කොමලා නටවලා ගන්න පුළුවන් මන්ත්‍රය ජප කරලා අතරගත්ත කපුවෙක් වගේ. ඒ තුන දිහා බලලවත් ඒ පේන්නේ පිළිබිඹුවක් මේ පේන්නේ හිත කියලා හිතෙන්නේ නැහනේ. මේ ආනාපානේ පේනවා කියන්නේ ඒක කොච්චර භාවන ලෝකේ ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවද? ආනාපානේ පේන්නේ නැහැ කියලා වහ කනවා කට්ටිය. මට භාවනා කරන්න බෑ ස්වාමීන් වහන්සේ මට ආනාපානේ පේන්නේ නැහැ කියලා. මේ ආනාපානේ කතාවක් මේකේ නැහැ. ඒ ආනාපානේ පෙන්නන මුණත් කීපයක් තියෙනවා. තුනයි පෙන්නන්නේ අපි ලොකු ස්වාමීන් වහන්සේ පෙන්නුවේ එහෙමයි. නමුත් ඕනේ තරම් තියෙනවා. 16 ආකාරයක් පෙන්වන ආනාපාන සති භාවනාවේ. ආස්වාද ප්‍රසාර කඩපන් 32 ආකාරයකට පෙන්වනවා. ඒකෙන් 8ක් පෙන්වනවා සතිපට්ඨාන සූත්‍රය. ඉතින් 8 පෙන්වනකොටම කිනාට තේරෙනවා වතුරට පස්සපැත්තේ ඉලිප්පෙනවද නැද්ද කියලා පීනනකොට. ඒ මොකද මේ කතාන්දරේ යන්නේ මේගොල්ලෝ ආනාපානියත් එක්ක. ආනාපානේ කතාවක් නෑ. ඒ ආනාපානේ පෙන්වන්නේ තමන්ගේ හිත. ගොරෝසු ආනාපානේ පෙන්වනවා හිත ගොරෝසුයි. මධ්‍යස්ථානපාන වෙනවනම් හිත මධ්‍යස්ථයි. සියුම් ආනාපානයක් පේනවනම් හිත සියුම් නොපෙනී යනවනම් කෙලස් නැහැ. අපි නොපෙනී යනකොට අපනෝල් දානවනේ. අපි නොපෙනී යනකොට පිරිත් නූල් ගැට ගන්නවනේ. අපි බාර ඔප්පු කරන්න හදනවනේ. මේ බලන්නකෝ ආනාපානෙ ගන්න නැති වුණා, හුස්ම ගන්න බැරි වුණා, උඩ ගියා වගේ, පල්ලෙහාට ගියා වගේ කියලා. ඉතින් ඒක නිසා ආනාපානෙ බැලුවත්, වම දකුණ බැලුවත් ඕන එකක් ගොරෝසු වෙන්නේ හිත ගොරෝසු වෙච්ච වෙලාවේ. ඉතින් ඒක දන්නේ නැතුව අපි අර අරමුණයි හිතයි සතියයි කියලා තුනක් හදාගන්නවා. ওই තුනම එක තැන් වීම තමයි ඒක රස වෙනවා කියන්නේ. අරමුණ කියන්නේ හිත, සතිය කියන්නේ ඒකමයි. ඒතර සතිය බොහෝ සියුම් වෙනකොට මේ වගේ තියෙන මේ අරමුණ, මේ හිතේ, මේ සතිය කියලා මොකක්වත් නැහැ. ඔක්කොම එතකොට අපි කියනවා ස්වභාව ලක්ෂණ දකින්න, ගොජේ දකින්න, සන්තතිය දකින්න, ෆ්ලක්ස් කියලා කියනවා. තවත් මට මතක නැහැ මේ ළඟදී මට වචනයක් හම්බුණා ත්‍රිපිටකේ සම්බන්ධ වෙන්නේ. ඒක විතර වමනේ වෙන්නේ එපා වෙන දෙයක් ඇත්තේ නැහැ. ඒ වෙනකොට කියනවා කම්මැලි, බෙල්ල කඩා වැටිලා, නිදිමත හැදිලා, භවනා එපා වෙලා, මට නම් බෑ මේ ඉරියව් වෙන්නේ. ඉතින් කියනවා කමන්නේ ඉරියව් මාරු කරපන් ඕක දැනගෙන. ඕක නොදැක්ක කියන්නත් එපා. ඔය පෙන්නන්න හදන්නේ ඔය සතිය කියන එකයි, අරමුණ කියන එකයි, මේ හිත භාවනා කරන හිත කියන එකයි මේ තුනට කැඩිච්ච එක තැන් වෙන එක. ඒකනේ අපි ඔක්කොම සමානයි. එක තැන් වෙනකන් අරමුණ වෙනස්, භාවනා කරන හිත වෙනස්, සතිය අඳුරගත්ත වෙනස්. ඉතින් එතෙන්ද යන්න අපි සමාන වෙලා manussකමට යන්න ඕනේ නිවන් දකින්න. අර manussකමටවත් යන්න බෑ අපිට. මම උසස්, මම උතුම් නැත්තම් බල්ලා වගේ ඒ බල්ලට ලොකුමත් කැලලක් තියෙනවා, මයි ළඟ පොඩි කැලලක් කියලා ඒකට කණ්ඩා දෙනවා. එහෙම නැත්නම් ඒ බල්ලා පෙම් කරන්න හදන වලි ගවන්නලා. ඉතින් කෝලන් ටිකක් තමයි මනුස්සයාගේ ඉන්ජන කම්පන චංචන ප්‍රපංචන කියලා කියන්නේ. ඉතින් ඒක තියෙන්න ඕනේ ලෝක ජීවත් වෙනකොට. හැබැයි මේක නාඩගමක් බව, මේක මේ හීනයක් බව, මේක පිළිමිබුවක් බව, මේක මනෝවිකාරයක් බව කිව්වොත් මිනිස්සු අපි අල්ල පිස්සන්කොට දානවා. නැත්නම් මරනවා. මුසු දන්නවා මේ මිනිහට පේනවායි කියලා. එච්චරකට බය නෑ. ගෑණිගේ රෙදි ටික ගලවලා දැම්මනම් එහෙම මාරාන්තිකයි. උසාවියේ මරනවා අපි අල්ලගෙන. හරියට ගෑනු රෙදිත් එක්ක ඉපදුනා වගේ. ඔය හෙළුවේ තමයි ඔක්කොම සෙල්ලම ටික තියෙන්නේ. ඒක පෙන්වන්න බයයි. බුදුදහම කියනවා ගෑණිගේ හෙළුවයි මන්ත්‍රකාරයේ මන්ත්‍රෙයි හංගලා තියෙන තාක්කල් තමයි කට්ටිය උස්ස බලන්නේ. ගන්න දෙයක් නෑ ඕකේ. මොනම දෙයක්වත් නෑ. දැන් බුදුරජාණන්සේගේ නම කියලා මන්ත්‍ර කීයක් හදාගෙන තියෙනවද? මුළු මහායානෙම තියෙන්නේ ගාතේ පාරා සංගාතේ ඕම් මණිපද්මේ හෝම්. ඕක හයියෙන් කියන්නවත් එපයි කියලා. ඕකෙන් පොඩි කැලලක් දීලා මේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් එකක්. ඕක පොඩ්ඩක් දවස් විනාඩි 15ක් ජප කරන්න ඕක කියනවා. අනේමියක උඩින් යනවා. පිස්සු කෙලිනවා කුඩු ගහපු එක වගේ. අපේ තියෙන පිරිදක කාලක්වත් නැහැ. ඒ කල්ලන ජප මන්ත්‍ර හදාන ඉතින් අපේ ආම්දුරුත් ඒවට තමයි ඇදලා යන්නේ. මොකද ඒකෙදී අර අනුන් වශී කර ගන්න පුළුවන්. හැබැයි මේ Taman වශී වෙලා ඉන්න බව දන්නේ නැති නිසා ඉතින් මම මේ කියන සම්පූර්ණ સંદર્ભයේ අඩිය තියෙන්නේ මේ බල්ලා
පිළිඹු බව දන්නේ නැති නිසා එක්කෝ මනාපයක් එක්කෝ මනාපයක් පහල වෙනවා. පිළිඹු බව දන්නවනම් එයා මේකට මනාපමනාප වෙන්නේ නැහැ. ගොරෝසු ආනපානෙ හොඳයි. ශිවුම් ආනපානට වැඩිය නැත්නම් ගොරෝපේ ආනපානෙ හොඳ නැහැ. ශිවුම් ආනපානට වැඩි කියලා මේ සේරම මගේම ප්‍රතිබිම්බේ දිහා බලාගෙන ඒ ප්‍රතිබිම්බේට මේ කරන ගොරෝසුවා. ඉතින් අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට පරණ හොස්ටල් එකේ මේ අපි හිටපෙකේම හිටියා මම හිතන්නේ කොල්ලෝ 40ක් විතර වගේ. ඇඳවල් පොලිමර දාලා තියෙනවා මැද ශාලාවේ තියෙනවා කෑම ගන්න. කිල්ලෝ ටික පිටපැත්තක දාලා තියෙන 20ක්. හරික සිංහල දෙමළ මුස්ලිම් එක්කත් හිටියා. ඉතින් අපි හෝල් එකේ මං හිටපු තැන එහා පැත්තේ වැසිකිළියකුත් තිබුණා මට මතක නෑ. ඔව්. වැසිකිළියේ බිත්තිය මෙහා පැත්තේ ලොකු කණ්ණාඩියක් තිබ්බා. සාමාන්‍ය හිට ගත්තාම පේන. ඉතින් කොල්ලෝ 4 දිනක් විතර හිටගෙන කොණ්ඩේ පීරන උදේට. ඒ පුස එක උඩින් පීරනවා. යටින් එක යට පේනවා. ඌ කොටයිනේ. ඉතින් පේන කොට උසේ එක යට එකට කියනවා. උඹ ඔය හදලා පීරන්නේ මගේ ඔළුව කියලා හිතාන්නේ උඹ ඔළුව කැතයි. පිටිපස්සේ ඉන්නේ මම කරුණා කරලා කොණ්ඩේ පීරපන් උඹේ කොණ්ඩේ පීරගනි. කණ්ණාඩිය පේන්නේ මගේ කොණ්ඩේ පීරන්න යන්න එපයි කියලා. 4 දිනක් විතර බෝලින් කරන පොට මේක පීරනකොට ඌ අර ලොකු එකාගේ මූණ දිහා බලන්නේ ඒක පීරන්නේ. උගේ මූණ උට කැතයි. ඉතින් ඌ කියන මචං මේ ලැජ්ජ මේව කරන්න එපා. උඹේ බලලා තියෙන්නේ මගේ කොණ්ඩේ බලන්න පීරන්නේ. ඌ කැමති මං උස් වෙනවාට. ඌ කැමති මගේ කොණ්ඩේ අරු වගේ මගේ කොණ්ඩේ තිබුණා ඒ දවස්වල මේ ඒ දවස්වල ඔයිසි කෙනෙක් ඇවිල්ලා හිටියා කොණ්ඩ කට්ට වැඩි තියෙන කට්ටිය කපනවායි කියලා. ඉතින් අපි යමන්නේ ගියේ නැහැ පාරට. කොණ්ඩේ මොනර පිලක් වගේ තිබ්බා. ඉතින් මම ගියාම මගේ කොණ්ඩේ බලන් තමයි කොට කොටෙම පීරන්නේ. ඕක තමයි ක්‍රමය. ඕක තමයි රූපලාවන්‍ය මධ්‍යස්ථානට ගියාම ඌට පෙන්නලා හරි ගැසලා දෙනවා. ඌ දන්නවනම් මේ පිළිඹුවක් කියලා. මේ ගෑනු දන්නවනම් මේ මතු පිට සිවියේ ඇන්ග්ස්ට්‍රම් කාලක් විතර තියෙන හැමේ චවි සිවියේ තමයි ඔක්කොම හෝලන් ටික තියෙන්නේ කියලා. ඒකෙන් මෙච්චර ලෝකෙ කෙල කෝටි ගණන් සල්ලි හම්බනවා කරනවා කියලා මේ රූපලාවන්‍යයට ආණ්ඩු පෙරලනවායි කියලා. අනේ ඕක විනිවිදලා දකින්න බැරි පිරිමි නිසා තමයි ළමයි හම්බ වෙන්නේ. ඔය සිවිය පොඩ්ඩක් විනිවිදලා බැලුවා නම් හැම ගලවලා බැලුවා නම් ඕක ඇතුලේ ගන්න දෙයක් නැහැ දෙච්චසක් උණපේ. යක්කඩේ පඤ්ඤාරාම අහමද කියන මේ ඉස්සරහයි ලෙක්චර් සාලාවෙන් දෙන නෑම්බියක් කරන කන පිට ගත්තෝ හැරවලා ගත්තොත් ඕක රකින්න බල්ලෝ එලවන්න කබරෝ එලවන්න මිනිස්සු තියන්න වෙයි කියලා. ආයේ කන පිට දැම්මොත් අම්මා ලබ්බනෝම වංසාන්දසේ සෝමි ගුණේනා කියලා ලෙක්චර් එක අහගෙන ඉන්නත් බෑ මොකද මේ ළඟ ඉන්න එක්කනාගේ මූණ දිහා බල බල ඉන්නවා. ඒක පොඩ්ඩක් විනිවිදින්න පුළුවන් නම් ආයෙත් දැයිති අවුරුදු 60 70 වෙච්ච නිසා මට කියත හැකියි. හැබැයි ඒ දවස්වල ඒක තිබුණේ නැහැ. ඒ දවස්වල ළඟ හිටියත් සැපයි. බස් එකේ යනකොට හරි ගමන්නේ ළඟ හිටියොත් ගමන යනවා තේරෙන්නේ නැහැ. හිටගෙන ඉන්නකොට හැපි හැපි යන වෙලාවේ සීට් එකක් හම්බෙච්චා හරියට තරහ යනවා. තරන්දි යන්න නැහෙනි. අයියෝ ඒක නිසා නෑ කියන්න එපා ඒක. එහෙම දැන් මයි ළඟ තිබුණ නෑ ඒක තියෙන්න එපා. එහෙම එකක් නෑ. එහෙම එකක් තියෙනවා. එහෙම පිළිඹුවක් තියෙනවා. ඒකේ තමයි මාරයා ඉන්නේ. ඒකෙන් තමයි යෝ පාරායිල තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් හම්බ කරන්නේ. ඒක තමයි බලන්න පොඩි නගරක පවා අද ෂෝකේස් වල දාලා තියෙන දේවල්. විශ්වරෝගයේ ෆිගර්ස් තිබුණේ එංගලන්තේ විතරයි. අද පාරායිල තියෙන හැම සාපුවකම ෆිගර්ස් තියෙනවා. ඒ කියන්නේ රූප තියෙනවට රිදි අඳපුවාම එයා ෆිගර් එක දෙනවනේ ඒකත් තරයියි. රෙද්ද විතරක් නෙවෙයි. ඉතින් මේ පෙනුමට මේ පිළිබිඹුවට තමන්ගේ දේ ප්‍රතික්ෂේප කරලා අපි ආරූඪ කරගත්ත මේ රූපලාවන්‍ය ආලවට්ටම කියලා කියනවා. ඒකේ නිමුළු සේරම තියෙන්නේ කොටිම්ම සංඝ රත්නෙට වෙලා තියෙන දේ බලන්න. සංඝයාට වෙලා තියෙන දේ බලන්න. ඒගොල්ලෝ රූපලාවන්‍යයට කටහඬට මේ ජනමාධ්‍යයට යන දේවල් ට්‍රෙනක වැඩි ඉන්නවනම් ලැබෙන දේවල්. ඒක අපි කොච්චරක් මේ ජීවත් වෙන්නේ මවාගත්ත චරිතයකද එහෙම නැත්නම් රංගපෑමකද කියලා කිව්වොත් ඒක දැන ගැනීම පවා ડિප්‍රෙෂන් ට්‍රෝමා ස්කිසොෆ්‍රීනියා වලට යනවා. ඒකට ටෙන්ස් වෙනවා. බණක් කියන්න ගියාම කුචු කැවෙනවා. කතා කරන්න පුළුවන්. බණක් කියන්න ගියාම වෙවුලන්න පටන් ගන්නවා. බණ කියන්න බයයි. කියන්න දේවල් නම් තියෙනවා. බණ කියන්න බයයි. මගේ සබකෝලයේ සහ
ඒ තබාවට තියෙන ගෞරවය නිසා. ගෞරවයේද බයද නිසා. ඉතින් ඔක්කොම කෙලස් බවත් කෙලස් අයින් කරපුවාම මේක නෑ ඕන එකක් කියන්න පුළුවන් බවත් තේරුම් අරගත්තොත් තේරෙනවා අපිට මේවා අපි එනකොට කිසිම දෙයක් ගෙනාවේ නෑ. මේ අතරමඟදී අපි ඇසුරු කරපු බාලයෝ මට කියන්නේ ස්ක්‍රිප්ට් කියලා. අපේ ඔළුවට දාලා තියෙනවා මේක හොඳයි මේක නරකයි කියලා. ඉතින් දකින්න හැම එකකදීම පුද්ගලයා හෝ වස්තු අපි දකින්නේ ඒකෙන් නියෝජනය වෙන හොඳ නරක දෙක දකින්න. යුතු අයුතු දෙක දකින්න. එතකොට මේ වස්තුව විශ්ේ අපිට කළු සුදු අගයන් වගයක් එනවා. බල්ලා Taman දැක්කොත් පිළිමිබු බල්ලා මස් කැල්ලක් තියනවා කියලා ඌට මේ බල්ලටයි මස් කැල්ලට පිළිවන් තරහක් එන්නේ. එහෙම නැත්නම් සුවර්ගය දැක්කයි කියලා දැක්කොත් වලිගය හොල්ලනවා. මේ දෙකම වතුරට යන්න ඉස්සලා බල්ලා ගාව තිබුණේ නැහැ. වතුරේ පිළිබිඹ දකින්නකොට වතුර කැළඹිලා තිබුණා නම් පේන්නේත් නැහැ. ඔය සෙල්ලම් තියෙන්නේ සමාධි හරිය අයට විතරයි. හිත පිරිසිදුවක් නැතුව සම්පූර්ණ අවුල් වෙච්ච වතුරක බල්ලෙක් මස් කැල්ලක් කරන් ගියාට බල්ලට මොකක්වත් වෙන්නේ නැහැ. වතුර පිරිසිදු වෙන්න ඕන. ඉතින් ඒ නිසා පසුගිය ටිකේම මාත් සුමාන ගානෙම බලාගෙන යනකොට මට තේරුණේ මේක භාවනාව හරිය අයට තියෙන අනතුරක්. මම මේ වාක්‍ය පොඩ්ඩක් මේ ප්‍රචාරණය කරන සමාධි භාවනාව හරියන අයට වෙන කරදරයක් ඕකේ තියෙනවා. භාවනාව හරිය නැති අයටත් විපස්සනාව දන්නවනම් මේ මඤ්ඤණාවක් කියන එකට ඕක කරදරේ වෙන්නේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න. භාවනා කරනකොට කල්යාණ මිත්‍ර ඇසුරු කරන්නේ නැත්නම් භාවනා නොකරනකොට ඇසුරු කෙරුවේ නැතුවට වඩා භයානකයි. අද ගොඩාක් භාවනා යනවා භාවනා ශේෂ්ඨ ඉන්නේ ඔක දැනගත් අය නෙමෙයි. ඒක අපි මේ පොතම කියවා නැවත නැවත පෙන්වන්නේ භාවනා කරොත් ප්‍රතිඵල ලැබෙනවා. සමත පැත්ත ප්‍රතිඵල ලැබුණොත් සියදිවිනි හානි කර ගන්නවා. හානි කර ගන්න වෙනවා. අර බල්ලා මස් කට්ට නිසා පැන්නොත් එහෙම අර බල්ලව කණ්ඩ මස් කට්ටත් නැති වෙනවා. බදා ගන්න වෙන්නේ මොකක්ද ඒක. ඒ නිසා භාවනාදී හරියනවයි කියන්නේ. ඒ හුඟා කල් ගියා නමුත් ඒක පිළිබඳව සුද්දෙක් ලියපු ආටිකල් එකක් කියවනකොට මට පේනවා ඇයි මහායාන බුද්ධ ධර්මයට මේව අවශ්‍ය වුනේ ඒක මේ සමථ පැත්තේ වැඩිපුර අවධාරණය කරා. එතකොට ඒගොල්ලන්ට වැටෙන්න තියෙන ඒගොල්ලෝ අහුවෙන්න තියෙන බොරුවල් වල ගන්න වැඩි. විපස්සනාදී කායනෝපස්සනා වේදනානුපස්සනා දෙකේදිම කියනවා ඔය හරියනවා කියන්නේ වරදිනවා. භාවනා වැරදිලා තියදී කරන එකයි භාවනාව කියන්නේ. දුක්ඛ සත්‍යෙට කිට්ටුයි භාවනා හරි ගියා නම් වැරදුනා. කියලා රාගයන් ආඩම්බරයෙන් මාරු කළා දාන්න. එයාට ඒකට සංඥා සංස්කාර විඥාන යනකොට දන්නවා මේ ගමනේදී උඟාක් ඔය බල්ලෝ මස් කට්ටක් තියාගත්ත බල්ලේ පෙන්නේ ඉන්නවා ගණන් ගන්න එපා. දැක්කේ නැහැ කියන්නත් එපා. අදිට්ටන්න මඤ්ඤති මේක පිළිමිබුවක් බව. මේ වටවටේ ඉන්න කට්ටිය මං ගැන කරන කටකතා සේරම පිළිමිබුවක් බව. මට මේ නම්බුනාම කීර්ති ප්‍රශංසා දෙනෙව්වා සේරම පිළිමිබුවක් බව. මට මේ ගමනට බාධාවක් බව. මේ ඉන්නේ ඔක්කොම අඳබාලියෝ බව. ඔය එක්කෙනෙකුටවත් ඔක තේරෙන්නේ නැතිව තේරුම් ගන්න ඒගොල්ලන්ගෙන් පාඩමක් හම්බෙන්නේ කෙලිම බුදුහාමුදුරගෙන් විතරයි. 아무ත් අපි බුදුහාමුදුරගෙන් නෙමෙයි පාඩම් ගන්න ආසා මේ ගුරුහාමුදුරන්ගෙන්. ගුරුදේවයන් වහන්සේගේ විනාසයි. ගුරුදේවයන් වහන්සේ අත දීලා බුදුහාමුදුරගේ පැත්තට තල්ලු කරුවොත් ගුරුහාමුදුරුත් බේරලා මෙයත් බේරලා බුදුහාමුදුරු බබලනවා. දැන් එහෙම නැහැ. ගුරුහාමුදුරුවෝ තමයි බබලන්නේ බුදුහාමුදුරුවෝ පැත්තකට කරලා අරගොල්ල හරිය කැමති ගුරුහාමුදුරන්ගේ එහෙයියෙක් වෙන්න. ඉතින් ඒ හාමුදුරුවෝ ගුණ නැති කෙනෙක් නෙවෙයි. ඒ හාමුදුරුවෝ ගුණ තියෙනවා. හැබැයි අර දෝෂකර තියෙන්නේ සමත පැත්තක ගුණයක් තියෙනවා. දැන් අන්තිමට යනකම් අනතුරුදායක තැනක ඉන්නේ. යාට තේරෙන්නේ නැහැ මේ භාවනාව හරියනවා කියන්නේ වර්ධිනවා කියන එක කියලා. ඒකයි විපස්සනා උපක්ලේශ පෙන්නලා හරියන කෙනාට කියලා දෙන්නේ කරුණාකර මාන්නකාර වෙන්න එපා. කරුණාකර ඔලොමොල වෙන්න එපා. පුළුවන් තරම් නිහතමානී වෙයන් මට අරක ලැබුණා මේක ලැබුණා කියලා කටපැත දොඩවන්න එපා. දොඩවපු ගමන් මාරය එනවා. අඩියට බල්ලයි කටේ තියෙන මස් කට්ට ලොකු වෙන්න මේ බල්ලට ඊර්ෂ්‍යා හිතෙනවා වගේ. ඒ නිසා දැක්කේ නැහැ කියන්න එපා. මේක බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් කියනවා මටත් පේනවා තාම පිස්සු කෙලින් හැටි කියලා. ඒක නොදකින්න හිතන්න එපා. ඒකෙන් තමයි සංවේගය පහළ වෙන්නේ. මේ උතුම් ඇත්තෝ මේ භාවනා හරිය ඇත්තෝ තමනුත් නොදැන විශාල පිරිස් නොමකාරයන්. එතකොට හිතන්න අබෞද්ධය කොහොම කරනවද? එතකොට අනික් අය ඒ ඉදි ප්‍රාත්‍යහාරය පෙන්නමින් ඒ ආදේශනා ප්‍රාත්‍යහාරයෙන් මේ කාලේ පෙන්නන මොකද මිනිස්සු දුකටපත් වෙලා.
ඒ පෙන්නන හැම එකකින්ම අතවාසියක් තියෙනවා. නමුත් දේශනා පාටි හරිය මොකක්වත් නැහැ. මේ කියන දේ ඇහෙනවනම් හරි. තේරෙනවනම් හරි. උන් එහාට මොකක්වත් නැහැ. ඊට පස්සේ තියෙනවා සුතං සෝතාරං නමඤ්ඤති. සුතං සෝතාරං සුතං නමඤ්ඤති. අසුතං නමඤ්ඤති. සෝතාරං මඤ්ඤති. සෝතං නමඤ්ඤති. මේ අහන දෙයින් මේ ඇහෙන දෙයට යහින් මොනම දෙයක්වත් නැහැ. උිටට ගැඹුරක් තියෙනවා නැසිය යුත්තක් තියෙන්නේ. ඔය හැින්නේ ඇහෙන්න ඕන දේ විතරයි. අනේ බුදුහාමුදුර හම්බුනනම් අෂ්ටබ්‍රහ්මස්වරයෙන් බණහලා කෙලිම සෝවන් වෙන්න පුළුවන් කියලා කුරුවිනම් කුරුල්ලගේ නැල්ල කරවි කුරුල්ලගේ කටහඬ අහනකොට බුදුහාමුදුර ඇහෙනවා කියලා මේ කොච්චර දේවල් අපිට උගන්ලා තියෙනවද? ඒ බ්‍රහ්මස්වරයෙන් බණ අහනකොට නිවන් දකි කිය. ඒක නිසා හෙඩ්ෆෝන් එකක් දාලා හරියට ඩොල්බි සිස්ටම් එකෙන් සවුන්ඩ්ස් කන්ට්‍රෝල් කරලා හරියට සෙන්ට්‍රලයිස් වෙනකොට පළවෙනි ධ්‍යානෙ කියනවා. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙ කියනවා. ධ්‍යාන හතරටම යන්න පුළුවන්. CD එකට මෙච්චරක් ගෙවන්න ඕනේ. පොඩි ඩිවයිස් එකට පොඩ්ඩක් ගෙවන්න ඕනේ. බොරු නෙවෙයි. ඒක සවුන්ඩ් වලින් ගන්න පුළුවන්. ඔය ප්‍රේමසිරි කේමදාස මහත්තයා ඉන්නකොට වැස්ස කියලා මියුසික් එකක් දුන්නා. ඒකෙන් එයා ගෙන්නනවා මේ ඔය සද්දයක් ගැන දැන් කිව්වනේ ඥානදාමතු කලගෝට්ටයක් තියෙන මේකේ. ඒල කලගෝතාව සනීපේන ඕන පළවෙනි ධ්‍යානෙ කියනවා. අපි මේ ධාරමණ්ඩිය ගොදාන අවුරුදු ගණන් තටමනවා මේ පළවෙනි ධ්‍යානෙ ගන්න. අර පෙල් 3000ක් විතර දීලා CD එකක් ගත්තාම නැත්තම් ගංජා සුරුට්ටුවක් ගහපුවාම නහතල්ලේ කැවිලා. ඉතින් මේගොල්ලෝ වලිගේ උඩ කෙලින් කරා ධ්‍යාන වඩන්න හදනවා. ඔව්ව ඔක්කොම ඉඳුරංගෙන් ගන්න පුළුවන් දේවල්. මේ ඉඳුරංගෙන් ගන්න පුළුවන් දේවල් මායාවක් බව දන්නවනම් විපස්සනාට යනවා. ඒක තමන්ගේ ඉඳුරංගෙන් එන්න ඕනේ. අල්ලපගෙදර ඉඳුරංගෙන් හම්බ වෙන මැජික් දර්ශන නෙවෙයි. ඒ වන්දන සුඛෝපභෝගී වස්තු කියන්නේ. මේ වෙන මායාව භාවනා කරනවා, භාවනා ප්‍රතිඵල ලැබෙනවා, භාවනා වැටෙනවා, භාවනා කැඩෙනවා කියන සේරම මායාව බව දැනගන්න වෙනකොට ඔය සංඥාවන්ගෙන් කරන මේ විපල්ලාසත් තේරුම් අරගන්න. ඉතින් හරි අමාරුයි. හැබැයි අවුරුදු 6ට ඉස්සෙල්ලා ඒ විපල්ලාසයක් තිබුණේ නැහැ අපිට. ඒ භාවනා කළා නෙවෙයි. තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි 6-4 තේල්ල හදාගෙන තියෙන්නේ. ඉතින් මේ හදාගත්ත ටික තමයි අපි ලාභ සත්කාර සම්මාන සිලෝක කියන්නේ උපයාගත්ත දේවල්. ඕකෙන් තමයි ඔක්කොම වර්ධින්නේ. ඒව උපයාගෙන මෙහෙම දාන්න. උපයාගෙන උපයාගත්තේ නැහැ වගේ ඉන්නවා. ඉතින් ඒක තමයි දැක්කට නොදැක්කයි කියන්නේ බෑ. නොදකින් කියන්නත් එපා මේ ලෝකේ තියෙන දේවල්. මේ බෞද්ධයෝ කතෝලික වෙනවා. ඒ කතෝලිකයි බෞද්ධ වෙනවා. පෘථග්ජනයෝ රහත් වෙනවා. රහත් ත්‍ත්‍යත් පෘථග්ජනයන් රැඩිය පහත් ත්‍ත්‍යෙන් හැතිරෙනවා. දැක්කේ නැහැ කියන්නේ බා. ගුරුලුගෝමේ පණිතුමා දැකලා තිනවා මහමෙ වුණාවේ භික්ෂුවක් භික්ෂුණියක් දූෂණය කරනවා. ඊට පස්සේ මේ සිරිමා බෝධින්වහන්සේ ගාට ගිහලා වැලිපතක් කරන ඇත්ත එක පොට්ට වෙනකම් ඇතිල්ලුවලු මගේ යතර මෙහෙම නොදකින් කියලා. මේ මහමෙ වුණා වගේ තැනක භික්ෂුවක් භික්ෂුණියක් දූෂණය කරනවා. මට නොදකින් කියලා. ඇත් දෙකටයි දඬුවම් කරගත්තා. අච්චර උගත්ලෝ ඒ වෙනකොට ගිහියන් අතර හිටු දක්ෂම පඬිතයා. ඒ නිසා අවසානයේ වෙච්ච දේ අර පඬිත චරිතයට මොකද්ද හානියක් කරා. දුවට කවි ලියපු අලගියවන්න මොක වෙටි අන්තිමට කතෝලික වුණා. ඊට පස්සේ අලගියවන්න මොකටි අපි ශ්‍රේෂ්ඨ කවියෙක්. හැබැයි ඉතින් අන්තිම ජවනිකාවේ වෙන පැත්තකට සැලුට් දාලා ගිහිල්ලා. ඉතින් මේවා මේ එක එක පුද්ගලයෙක් සහ මේ ලාලිත්‍යයත් එක්ක ගියොත් උක පෙරලෙනවයි කියන එක දැනට ඉන්න පුද්ගලයන් සහ ලාලිත්‍ය පිළිබඳව තොච්චලා. ඉතින් ඒක නොවේ කියලා හිතන්නත් එපා, නොදකින් කියන හිතන්නත් එපා. මේ පේන්නේ මගේ හිතමයි කියලා පෙන්නනකොට හරියට හිතෙනවා මේක ගැඹුරු වැඩි තේරෙන්නේ නැහැ කියලා. ඒක ඒ දවස්වල කියනකොට මටත් හිතුණා කටුකුරුන්දේ සාංශ කෙලිමේ මතේ හිටියේ. What you see that you. අඹ දකින්නේ මොනද ඒ උඹ තමයි. Wherever you go there you are කියලා මෙච්චර දුර පොතක් ජොන් කබට්සින් ලියලා තියෙනවා. උඹ යණ යන තැන උඹ යනවා. අපි කියනවනේ සාමාන්‍ය යණ යන තැන බඩ යනවායි කියන එක අහලා තියෙනවද? අපි යණ යන තැන අපේ බඩ යනවනේ. බඩ තියලා යනවායි. ඉච්චරයි. යණ යන තැන බඩ යනවා කියන්නේ යණ යන කැත කරනවා කියන එකයි. ඉච්චරයි. ඔක ඇතුලේ ජීබ්බහමකෝ පිට දාපුවාම පිට දැම්මට පස්සේ භයානක අපරාධයක්. බොක්කේ තියාන ඇවිදිනකොට උදරියන් කරීසම් පිත්තං සෙම්මන් කියනකොට ඒක ප්‍රශ්නයක් නෑ. රූපලාවන්‍ය කරලා ඒක
මහ බබා වගේ අඳගෙන යනවා. යන තැන බඩ යනවා. දකින්නේ ඔබමයි. ඔබ what you see that you are. wherever you go there you are. ඔබ යන තැන ඔබ ඉන්නවා. අධ්‍යයන චා කියනවා ඔය තනින් ස්ථාන මාරුන හාමුදුරු ඉන්නේ අර පන්තල හොඳ නැහැ මේ පන්තල හොඳ නැහැ එතන භාවනා නැහැ ඒ හාමුදුරනේ කියලා. ඒ හාමුදුරු යන තැන මල්ලා කරයි යනවලු. ඒ මල්ලේ බලු බෙට්ටක් තියෙනවලු. ඉතින් ගියාම කියනවලු මෙතනත් බලු ගඳයි කියලා. මෙතනත් ගු ගඳයි කියනවා. යනකොට යා මල්ල දිගාරින්නේ යාගේ මල්ලේ බලු කක්ක තියෙන්නේ. ඉතින් ආයේ පොතක් ලියනවා අන්තිමට අර තැන මේ දොස් තියෙනවා මේ තැන මේ දොස් තියෙනවා යන තැන බලු ගඳයි. කවුරුට මල්ල ලියලා බැලුවොත් ඒක යන තැන මේ මල්ල ගෙනියලා තියෙනවා. යන තැන බඩ යනවා. ගඳයි. ඌ දන්නේ මේ මගේ මල්ලේ ගඳ තියෙන කියලා. ඌ කියනවා මේ ස්ථානවල ගඳ තියෙන කියලා. ඉතින් එහෙම එවුන් නොදකින්. හැබැයි දකින්න එපයි කියන්න එපයි කියලා මේක කියනවා. එහෙම පෙරේත 70 නොදකින්. හැබැයි එතනයි දුක්ඛ සත්‍යය තියෙන්නේ. ඊමණසේ යන තැන ඒක ගෙනියලා තියෙන තැන මල්ල තියලා දිගාරපුවම ඕන් අර ආවෙනික ගඳ එනවා. ඊට පස්සේ කියනවා මෙතනත් හරි සවුතුයි. මම නොගිහින් නෙමෙයි මම ගිහිල්ලා කියන්නේ. දවස් 3ක් හිටියා. මම මේ කවුරුත් කියපු ගඳක් නෙවෙයි ඇත්තටම ගඳයි. ප්‍රශ්න නැහැ නේ. ඌ මල්ලගෙන ඉච්චද කියලා විතරයි අහන්න තියෙන්නේ. ඉතින් නැතු මල්ලක් නැතු යන්න පුළුවන් නේ. ටූත්පේස්ට් ගෙනියන්න එපායි. මල්ලේ තියෙනවනම් බලු බෙට්ටක්. ගෙදර ගියොත් අඹුනාසි මගේ හිටියොත් ඕනාසි. මල්ලේ නෑ. කවදාකවත් මල්ලේ නෑ කියන්නේ. අපි දන්නේ නයි මල්ලත් අරගෙන යන්නේ සැප හොයන්න කිය. ඉතින් උච්චරයි මිනිස්සයා කියන්නේ. ඕක මේ කතෝලික සිංහල බෞද්ධ මොකම වෙනසක් නැහැ. ඒ නිසා මේකෙන් දැක්කේ නෑ කියන තරම් සුද්ධවන්තෙක් වෙන්න එපා. දැක්කා. හැබැයි මේ දැක්කේ පිළිමිබුවක් බව. ඒ පිළිමිබුවට ආරූಢයක් දැම්ම මස්කට්ට සහිත බල්ලෙක් සහ වලිගවන්න බල්ලෙක් කියලා. ඒ ආරූಢය තමයි මගේ බලු බෙට්ට. ඒක තමයි යන තැන ගෙනින මේ බඩ යන්නේක. යන තැන බඩ යනවා. උ කවදාවත් ඔක බිම තියන්නේ නැහැ නේ. යන ඕනම තැනක මතිමතාන්තර ටික අරන් ගිහිල්ලා ඒකෙන් වැඩි පටන් අරගන්න. ඉතින් ඇස්සත්තට පේනවා ඔන්න බලු බෙට්ටක් ආවා කියලා. බෑග් එකක් ආවා කියලා පේන්නේ නැහැ. මිනිස්සෙක් ආවා කියලා පේන්නේ නැහැ. බලු බෙට්ටක් ආවා. ඉතින් ඒක හංගගෙන ලොක් කරගෙන ඒකමනේ කීල්ල ගහගෙන තියාගෙන ඉතින් හැම තැනම ඒක තියෙනවා. කාටවත් බෑ ওই මල්ල බිම තියන්න. අර ගිනාපු අහන මිටිය තියාගෙන ඇවිදිනවා. අපි යමු ටිකක් තව කියවන්න. ඊළඟට දට්ඨාරං න මඤ්ඤති. දකින්න කෙනෙක් ඇතැයි නොහඟි. අන්න එතෙන්දි කෙලින්ම ශූන්‍යත්වය. ආත්මීය ශූන්‍යතාව. දැන් අර ඒ දණ්ඩ උඩ ඉන්න බල්ලා තේරුම් අරගෙන නැහැ. බලන බල්ලත් දකින්න බල්ලත් අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තිබෙන බව. දකින්න බල්ලා නිසයි පෙනෙන බල්ලා පෙනෙන්නේ. මේ දෙක අතරේ ප්‍රත්‍ය සම්බන්ධතාවක් තියෙනවා. මේක වෙනත් විදියකට කිව්වොත් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඇස තියෙන පමණට පෙනෙනවා නොවේයි. ඇස තිබුණ පමණින් චක්කු විඥානය ඇති වෙන්නේ නැහැ. චක්කුංච පටිච්ච රූපේච බැලුවාම ඊටාම සරල කියමනක්. නමුත් මේක තේරුම් ගැනීම ඊටාමත්ම අමාරු කාරණයක්. ඇසත් රූපයත් නිසා මේක නිසා හට ගැනීමක්. පටිච්චසමුපාද යයි මෙතන කියවෙන්නේ. ඒක නිසා මෙතන දකින්න කෙනෙක් වෙනම දකින්න කෙනෙක් ඒ කියන්නේ දැකීමෙන් පරිබාහිර වූ අරවිදියේ කෙනෙක් ඇතැයි හැඟීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ. දට්ඨාරං න මඤ්ඤති. සාමාන්‍ය ලෝකයා තුල ඒ දැකීම කියන ක්‍රියාමාත්‍රය තුලින් ඇතිවෙනවා දකින්න කෙනෙක් පිළිබඳ සංඥාවක්. ආත්මීය සංඥාවක් ඇති කර ගන්නවා. මෙන්න මේ කාරණයම අර බාහ්‍ය සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ බාහියට ප්‍රකාශ කරනවා අර විදිහට ශික්ෂණයක් දීලා දුටුවේහි දුටු මතින් නවතින්න. ඇසුවේහි ඇසු මතින් නතර වෙන්න. ආදී වශයෙන් ප්‍රකාශ කරලා ඊළඟට වදාරනවා යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති තතෝ ත්වම් බාහ්‍ය නතේන යතෝ ත්වම් බාහ්‍ය නතේන තතෝ ත්වම් බාහ්‍ය නතත්ත යතෝ ත්වම් බාහ්‍ය නතත්ත තතෝ ත්වම් බාහ්‍ය නේව ඉද නහුරං න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්ස. අර විදිහට ඒ ශික්ෂණය යනවා නම් ඒ කියන්නේ දැනීම් මාත්‍රයෙන් නතර වීම ආදී වශයෙන් ඒ ශික්ෂණයෙහි යෙදෙනවා නම් එවිට බාහ්‍ය
නුඹ ඒ දිට්ඨ සුත මුත විඤ්ඤාත ආදිය පිළිබඳව ඒවායින් මඤ්ඤණා කරන්නේ නැහැ. නතේන මඤ්ඤති. ඒවා මුල් කරගෙන දිට්ඨයෙන් මඤ්ඤණා කරන්නේ නැහැ. මමත්වය අනුව කල්පනා කරන්නේ නැහැ. දිට්ඨය උපකාර කරගෙන සුතය උපකාර කරගෙන මමත්වය අනුව කල්පනා කරන්නේ නැහැ. ඒකයි නතේන මඤ්ඤති කියලා කියන්නේ. බීජගණිත සූත්‍රයක් වගේ මෙතන දක්වලා තියෙනවා එක වචනයක්. එතකොට අර විදිහට කරනකොට නතේන මඤ්ඤති. තතෝ ත්වම්බාහිය නතේන. එවිට බාහිය ඔබ එයින් නොවන්නේය. යතෝ ත්වම්බාහිය නතේන තතෝ ත්වම්බාහිය නතත්ත. යම් අවස්ථාවක බාහිය නුඹ එයින් නොවන්නේද එවිට බාහිය නුඹ එහි නොවන්නේය. තතෝ ත්වම්බාහිය නතත්ත කියලා කිව්වේ එවිට බාහිය නුඹ එහි නොවන්නේය. දැන් අර සංගීතය. ඒක නිසා ඒ වෙලාවේ අපි ඒක ඇතුලේ සංගීත ශාලාවේ අපි ඉන්නේ. සෝතාරං පුජ්‍යලයක් හැටියට ඒක අරගෙන ඔන්න ඒ විදිහේ තත්වයක් තියෙනවා. දකින්න කෙනෙක් පිළිබඳ හැඟීම. ඒක තමයි අර යතෝ ත්වම්බාහිය නතේන තතෝ ත්වම්බාහිය නතත්ත. යම් අවස්ථාවක නුඹ එයින් මඤ්ඤණා නොකරතොත් එවිට බාහිය නුඹ එහි නොවන්නේය. නුඹ ඒ දිට්ඨයෙහි නොවන්නේහිය. ඒ දිට්ඨයෙහි පළපදියම් නොවන්නේහිය. ඒ දිට්ඨය පිළිබඳව මඤ්ඤණා ඇති කර නොගන්නේහිය. සුත මුත ආදිය පිළිබඳවත් එහෙමයි. ඔන්න ඕකයි එතකොට නතත්ත කියලා කියන්නේ. නුඹ එහි නොවන්නේය. යතෝ ත්වම්බාහිය නතත්ත තතෝ ත්වම්බාහිය නේව ඉද න හුරං න උභයමන්තරේ. යම් අවස්ථාවක නුඹ එහි නොවන්නේද එවිට බාහිය නුඹ මෙහිත් නොවන්නේහිය. එහිත් නොවන්නේහිය. ඒ දෙක අතරත් නොවන්නේහිය. මෙයම දුකෙහි කෙලවරයි. මෙතනත් ඇත්තට මේ හරිනෝට ඇත්තටම කටුකුරුදී ඥාන සංස්කෘතියේ විසරද්දේ පෙන්නලා තියෙන මේ අපිට ඔක තේරෙන්නේ නැහැ. ඒ නිසා හරි ගැඹුරු යෝක ශූන්‍යදී කතා කරන්න කියලා අපි ඇත්තටම පැත්තකට දානවා. ඒක තමයි ලේසිම ක්‍රමය. ඔය සංසාරේ තේරුණා අපිට තේරෙන්නේ අපි ඔච්චර පාලි කරගන්නේ නැහැ, විහාකරණ කරගන්නේ නැහැ. අර මේ කියලා. නමුත් මේකෙදිත් ඒ වගේ පුංචි තා පැත්තක් පෙන්නුවොත් මම හිතනවා කටුකුරුදී සංසාරේ පෙන්වන්න තියෙන ගැඹුරේ යම් ප්‍රමාණයක් රස බලන්න පුළුවන් වෙයි කියලා. දැන් ඇහැට රූපයක් මතුවෙච්ච පමණට චක්කුංච පටිච්ච රූපෙ වෙන්නේ පටිච්ච කියලා කියන්නේ ඇහැට ආපాతගත වෙන්න ඕනේ. ඇහැට මුලිච්චි වෙන්න ඕනේ. ඒකට කියන්නේ මේ සංස්කෘතියෙන් කියන්නේ පාලියෙන් කියන්නේ ආපాతගත වෙනවා කියලා. දෙමළෙන් කියන්නේ මුලිච්ච වෙනවා කියලා. ඇහැට රූපේ වදින්න ඕනේ. ඉතින් වැදෙන එකට නිසා කියන වචනේ තමයි දාලා තියෙන්නේ. ඇහත් රූපයත් නිසා චක්ක විඥානේ පහළ වෙනවා. ඕක විස්තර කරන්න ගිය හේම්පිරිය ඥානසීය ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාද ධම්මේ නිසා හට ගැනීම. එතකොට අපි දැන් ඇහැකට රූපයක් මුලිච්ච වෙලා බලාගෙන ඉන්න කෙනාගේ කනට එන ශබ්ද මුලිච්ච වෙන්නේ නැහැ. ඒ වෙලාවේ නාසයට එන ගඳ මුලිච්ච වෙන්නේ නැහැ. ආපాతගත වෙන්නේ නැහැ. ගඳ රස පහස මුලිච්ච වෙන්නේ මොකද ඇහැට විඥානේ ගිහිල්ලා ඉවරයි. විඥානේ චක්කු විඥානේ බවට පත් වුණාට පස්සේ ඒ චිත්තක්ෂණේ ඒ විඥානෙට සෝත විඥානයක් වෙන්න බෑ. ඒ නිසා අපි රූප බලන වෙලාවට අපි කොහොමද බීරි. රූප බලන වෙලාවට ගන්ධ රස අපිට දැනෙන්නේ නැහැ. පහත දැනෙන්නෙත් නැහැ. කල්පනාවකුත් නැහැ. ඒ නිසා රූපේ බලන වෙලාවේ සෝතංච පටිච්ච සද්දේච වෙන්නේ නැහැ. සද්ද තියෙනවා කනක් තියෙනවා පටිච්ච නැහැ. මුලිච්චි වෙලා නැහැ. අපි කෙල්ල ගොඩාක් කියන වෙලාවේ එක කෙල්ලෙකුට ඇහැදෙනකොට ඒ කෙල්ලගේ ව්‍යංජන අන ව්‍යංජනාංග ප්‍රත්‍යංග අපිට විශේෂණ වෙලා පෙනුනට අනිත් ඒවා බොඳ වෙන එක වෙනවා. ඒකේ ඒ පුලිච්චි වෙච්ච කෙල්ල හරි සතුටු වෙනවා. නමුත් අනිත් කෙල්ල කැමති වෙන්නේ නැහැ. දැන් මේ පුරුෂයාගේ අවධානය මට ආවේ නැහැ කියලා. ඉතින් අපේ මං වැඩ කරපු කම්පැනි හිටියා ලංසි කෙල්ලක්. ඉතින් ලංසි කෙල්ලගේ මහත් වෙලා ඔක්කොම එකතු කරන ගිහිල්ලා මේ සත්වෝද්‍යාන බලන්න අපේ ලොක්කා. ඉවෙන ගාම ෆාම් එකටත් ආවා. අපා මේ කෙල්ල සුදු තඹ පිස්සියක් වගේනේ පාට. මිනිහා නිකන් ওই මුල්ලකට හේතුව දෙන කොස්සක් වගේ. ඌට කිසිම ඒ මනසේ වැදගත් නෑ මේ පවුලේ. ඒක දැන් අපේ බොස් මේ ගෑන් ළමයා තියාගෙන බොහොම සුහදව ඉතින් ගාඩන් එකේ ඇවිදිනවා. ඉතින් මම බැලුවා අර මිනිස්සයා බැඳපු මිනිස්සයා ඌ එකට හරි සතුටුයි. බොස් මගේ ගෑනිත් එක්ක ඉන්නවා දකින්න. අපිට තද වෙනවනේ. දැන් මම බැඳන්න නැති නිසා මම කියන්නේ මේ හිතලා කියන එක. මගේ ගෑණි බොස් එක නටනවා.
මේක නරක එකක් නෙමෙයි සමාජගත වෙලා. ඒ මිනිස්සුන්ගේ හැටිලු ඒ පුරුෂයා කැමතිලු තමන්ගේ ගෑණි බොහෝ පුරුෂයන්ට කැමති වෙනවාට. ගෑණි විතරක් නෙමෙයි. ඒ සංස්කෘතිය ගෑණි මිනිහත් කැමතියි. ඔය තමයි වෙස්ට් එකේ තියෙන එක මේ මිනිස්සු මැලේසියන්. මැලි ජාතික. ඉතින් වගේ තමන්ට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙනකොට ඒ මනුස්සයා කැමතියි. හැබැයි මයි ළඟ ඉන්න කෙල්ලෝ ඒකට කැමති නෑ. උන් කියනවා අරකිට විතරයි මිනිස්සු යන්නේ. අනික් පිස්සුට යන්නේ නැහැ කියලා. ඒ ආපాతගත වීම පටිච්ච සමුපාදේ කියන එක පට්ටියට ඉන්න බැල්ලි පිටිපස්සේ විතරනේ බල්ලෝ යන්නේ. බල්ලෝ හැම බැල්ලි පිටිපස්සෙම යන්නේ නැහනේ. ඒ බැල්ලිගේ ලස්සන බලන්නෙත් නැහනේ. මං ඉස්සර හිතුවේ බල්ලෝ බැල්ලියක් තෝරනවා කිය. අර මයිත් එක වැඩ කරන මේ කොචින් ජාතිකෙක් හිටියා. ඒකට මම MSc එකක් කරනවා. නෑ බැල්ලි පට්ටියට ආපුවම තමයි කිව්ව බල්ලෝ පිටිපස්සේ යන්නේ. මං හිතුවා බල්ලෝ කට්ටියක් ඉතලා බැල්ලියක් චූන් කරලා ගන්නවයි කියලා. කොල්ලන්ගේ එහෙමනේ තියෙන්නේ අපේ. ඔය කෙල්ලෙක් එක දා ගන්නවා ට්‍රිප් එකක් යනකොට. ඒකක් නෙවෙයි වෙන්නේ. බැල්ලි පට්ටියට පහන් බල්ලෝ ඔක්කොම පිටිපස්සේ යනවා. ඒ වගේ එතකොට අනික් බැල්ලියන්ට කිසිම කතාවක් නැහැනේ. උණ්ඩ කරන්න දෙයක් නැහැ. මොකද පුරුෂාවධානය ඇවිල්ලා නැහැ. ඉන්නේ වගේ දෙයක් මේකේ තියෙනවා. ඇහැකට මන්මන්දනීය රූපයක් දකින්නකොට කනට ඇහෙන ශබ්ද නිවන් දැකලා ඉවරයි. හට ගැනීමක් වෙන්නේ නැහැ. නිසා හට ගැනීමක් වෙන්නේ නැහැ. ගන්ධ රස පහස ඔක්කොම ඉච්චරයි. ඒ නිසා පොළවේ කකුල තියෙනකොට හැප්පෙන්නේ නැති කොටස් වලට මොකද වෙන්නේ කියලා බලන්න. හැප්පෙන්නේ නම් විලුඹ. විලුඹ හැප්පෙනකොට ලේ වගේ තේරෙන්නේ නැහෙනි. විලුඹ හැප්පෙනකොට කොට්ටේ තේරෙන්නේ නැහෙනි. විලුඹ හැප්පෙනකොට ඇඟිලි තුඩු තේරෙන්නේ නැහෙනි. විලුඹෙන් ගිහලා කොට්ටේට යනකොට දැන් ඔන්න මගේ බර වම් කයමයි තියෙන්නේ. ඔන්න පයේ බර මාරු වෙනවා. විලුඹේ ඉඳලා අයිනේ දාර දිගේ ගිහලා කොට්ටේට යනවා. කොට්ටේට යන ලබන්න ලේ වගේ කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. විලුඹ කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. තාම පොඩ්ඩකින් අහුවෙන්න තියෙන ඇඟිලි තේරෙන්නේත් නැහැ. දැන් ඇඟිලි වලට ගියාට පස්සේ අපි බොහොම සන්තෝෂෙන් කියනවා මාපට ඇඟිල්ල තිබුණ එක ඊගාව ඇඟිල්ලට ගියා නෑ. සුලංගෙල්ලේ ඉඳලා බර ඇවිල්ලා මාපට ඇඟිල්ලෙන් ගැලවිලා ගියා. ඒතකොට විලුඹට මොකද වෙලා තියෙන්නේ? එතකොට ලේවක්හෙට මොකද වෙලා තියෙන්නේ? කොට්ටේට මොකද? ඒව ගණන් ගන්න නොගැනීම තමයි අහන්නගේ කතා කරන්නගේ අවධානය විලුඹෙන් පිටදාර්තිගේ කොට්ටේට ගිහිලා කොට්ටෙන් සුලංගිල්ලට ගිහිලා සුලංගිල්ලේ බලේ මාපට ඇඟිල්ලෙන් ඉවර වෙනවා. ඉතින් අර සිඩ්නි වල ඉන්න නෙතුල කියන පොඩි එකා කියනවා මට ওই දිගටම ලේ වගේ තේරෙනවා ස්වාමීන් වහන්සේ. මුලදිමත් දැනුන්නේ නැහැ, මැදෙත් දැනුනෙත් නැහැ, අගෙත් දැනුනෙත් නැහැ. ඒ නිසා මේ කකුලේ විස්තර මාරු වෙනකොට ලේ වකෙන් අවධානය ඇදලා දාන්න තමයි මාර්යා ඉන්නේ. ලේ වගේ කොහොමඩක්වත් බිම වදින්නේ නැහැ. ඉතින් ඊළඟ කියනවා මට හොඳට ලේ වගේ දැනෙන්නේ නැති බව තේරෙනවා කියලා. ඉතින් උඩ බහන හරි ගිහිල්ලාද පිස්සු වැදිලාද සතිය නැතුවද නැත්තම් හොඳට දන්නවා මේ මිනිස්සෙන්න මොකක් හරි පෙන්නුවොත් විශාල දෙයක් නොපෙනී යනවා කියලා. ඒ නොපෙනී යන දෙයට පේන දේ හරහා මෙන්න මේ දේ මගෙන් අයින් කරගන්නවා කියන එක දැක්කනම් මාරය අහුවෙනවා. හොඳට දැනෙන දේ දැකලා ඒක හරහා මේ නොදැනීමට ලක් වෙන මේ දේවල් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. රූපෙට මත් වුනොත් අනික හතර සද්ද, ගන්ධ, රස, පහස නැති වෙනවා. බව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයිදෝ ප්‍රේම කලේ කෝ සපතා මේ සංසාරේ දුක කෙලවරගේ නිර්වාණේ. රූපෙටම තමයි මත් වෙන්නේ කියලා බුදුජානකසේ ප්‍රමාණ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මේ මිනිස්සයා රූපෙට මත් වෙන පෙරේතෙක්. රූපෙට මත් වෙනකොට සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ඉබේම පටිච්ච නැති වෙනවා. නිසා හට ගැනීමක් නැති කරන. ඒක දකින්න මිනිස්සයාට බෑ. අර දකින්න රූපේ ඒ තරම්ම පිළිමිබුවක් බව දන්නේ නැතුව ඒකට මත් වෙලා, ඒකට ගැල්ලිලා, ඒකට නතු වීම තමයි මායя කියන්නේ. ඒ රූපෙට මම මත් වෙලා ඉන්නවා කියලා දන්නවනම් බුදුහාමුදුරු ළඟ ඉන්නවා. එතකොට දන්නවා මේ වෙලාවට ඇහෙන සද්ද ඇහෙන්නේ කනකට ගන්න බෑ. ගඳ, රස, පහස දැනෙන්නේ නැහැ කියලා. ඒකට ඒ රූපේ බලන රූපේට මත් වෙලා විඳින ආස්වාදයේ හරහා ගන්ධ රස පහස බලන්න ගියොත් රූපේ එහෙම බොඳ වෙලා යනවා. එහෙම විරංජන වෙලා යනවා. එහෙමම නිවනට යක් වෙනවා. ඒක නිසා විරජ්‍යති විමුච්ඡති විමුත්තං විමුත්තමුති ඥානං හෝති කියලා මේ රූපේ මට පෙන්වන්නේ අනිත්‍ය වට අවධානය ගිය නැති බව වසාලණ්ඩයි. ඒ කියන්නේ මායя. රූපේට අවධානය යනකොට අනිත්‍ය වටත් පොඩි අවධානයක් පසුබිමේ අවධානයක් දෙන්න පුළුවන් නම් බුදුහාමුදුරෝ. එතකොට මේ පසුබිමේ දේවල් හොල්මනක් සංඥාවක් තියෙනවා.
හැබැයි මේ රූපේ වටිනාකම නිත්ත දහ ගන්නට බැලිරස රූපේ කෙමෙන් මැකී යනවා කියලා දැක්කනම් බෙල්ල කඩා වැටලා භාවනාවේ පාවෙලා සලුවක සදාලා අපි නැගිටලා යනවා. මේ බලානින දේ පේන්නේ නැතු ගියයි කියලා. ඒක තමයි බුදුහාමර පෙන්වන්න ඕනේ බලානින දේ. ඒ අතරමැද අනිකව බැලුවොත් ඒකේ වටිනාකම, ඒකේ රසය, ඒකේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍ය නොපෙනී යනවා. ඒ පටිච්ච කියන වචනේ මේ ඥානන්දසසී තාම සූක්ෂම පෙන්වන්නේ චක්කුංච පටිච්ච රූපේච. චක්කුංච පටිච්ච වෙනකොට සෝතංච පටිච්ච සද්දං ඉන්නේ නැහැ. ගහනංච පටිච්ච ගන්ධං එන්නේ නැහැ. ඕක දැක්කනම් ඒකයි පටිච්චසමුප්පාදේ කියන්නේ. අපි මේ පටිච්චසමුප්පාදේ කටපාඩම් කරගෙන අනුන්ට බණ කී කිය ඉන්නවා. එතකොට මේක නිසා මේක නොපෙනී යනවා කියන කතාව වහලා ගන්න. ඒක තමයි අයින්ස්ටයින් කිව්වේ සාපේක්ෂතාවාදී. මුඛයකට හරි දැඩි අවධානය යොමු වුණා නම් ඒක අනිත් දේවල් වලට අඳයි. ඒක ගොළු. ඒක දුර්ලකමක් නෙවෙයි. ඒ අන්ධ බව දකින්න, ගොළු බව දකින්න. ඒ මොකද මේකට වන්මත් වෙලා. ඒ නිසා යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤස. යමක් ගැන මඤ්ඤණා කරනවා නම් ඒ නිසාම ඒක තේන තත්ත කියන දෙකට වැටෙනවා. එයින් එහි කියන දෙයට වැටෙනවා. අර අනිත් දේවල් සේරම නිකන් රොඩු කෑලි තින කට්ට සමන් ලෝකම් බවට පත් වෙනවා. ඉතින් මේක දැකීම නිසා මේක තින කට්ට සමන් වෙන හැටි දැක්කනම් ඒකේ දේවල් වල තියෙන දෙයක් නෙවෙයි මම ඒකට ආරූඪ කරන දෙයක් බව බාහ්‍ය සූත්‍රයේත් අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේත් තව සූත්‍ර තුනක විතර බුදුරන්සේ දේශනා කරලා තියෙනවා. ඔබ යමකට මත් වුණා නම් ඒ වෙලාවේ තියෙන ගන්ධ රස පහද තේරම අවලංගු කාසි බවට පත් වෙනවා. ඒක දකින්න එකයි ඒකට මනුෂ්‍යයර විතර දකින්න පුළුවන් නේ. තිරිසනෙකුට බෑ. තිරිසනාට මේ මීයක් දැක්කට පස්සේ බලලට භාවනා කරන්න බෑ. නෝ දැන් පොඩි ළමයි කොච්චරද භාවනා කරනවා සක්මන් කරන ගමන් කකුලක් දැනෙන ගමන් බාහිර රූපෙකුත් දැනෙන ගමන් ශබ්ද තියෙන බව අහනවා. හිතවිලි තියෙන බව දැන ගන්නවා. ඒව දෙක ඔක්කොම තියෙද්දි මම ඉඳගෙන නැහැ කියලා දන්නවා. දැනට හොඳට පේනවා මං කම්බේ විදිනා වගේ යනවා. රූපත් පේනවා මට දන්නවා සතිය කැඩිලයි කියලා. රූපේ ඉඳගෙන ඕනනම් ආන සක්මන බලනවා. නැත්නම් රක්මන ඉඳගෙන රූපේ බලන ගමන් පේනවා සද්දක් තියෙනවා. හිතවිලි ඔය තුنين මේ සද්ද වේදනා හිතවිලි නැති කිසිම චිත්තක්ෂණයක් නැහැ. ඒතිෙද්දි සතියක් තියෙනවා මට සතියක් නැහැ. සතිය තියෙනකොට තියෙන බව දන්නේ නැතිකොට නැති බව දන්නේ. ඒක බලන්න එච්චර ලොකු මගුලක් කරන්න ඕනේ නැහැ. දැන් මේ දවස්වල 74 දෙනෙක්ගේ එකම රිසර්ච් එක තමයි සද්දයක් අහන ගමන් මේ භාවන සක්මන් කරන ගමන් සද්දයක් ඇහෙනවා. දැන් දන්නව හොඳටම පිටපොට. එතනින් දැක්ටි මම සක්මන් කරන බව දන්නවා. එතනින් දැද්දිත් කයි වේදනක් දැනෙනවා. හිතවිලිත් තියෙනවා. ඉතින් මේක ලියන්න පුළුවන් නම් එච්චරයි දක්ෂකම තියෙන්නේ නැතිකම නෙවෙයි. ඉතින් ඒ තමයි පටිච්ච කියන රූපේ පටිච්ච කියන අදහසේ ඇහැට මුලිච්ච වෙච්ච කියලා මේ කියන්නේ. ආපాతගත වෙච්ච කියන එකයි අපි කියන්නේ. eye shot. ඇස් බැල්මෙන් තියෙන ප්‍රමාණය. එතකොට කන් නාසාදී ඔක්කොම අවලංගු බවට පත් වෙනවා. ඒ අවලංගු බවට පත් වෙන බව දැන ගැනීම තමයි සතිය උත්කෘෂ්ඨම ක්‍රියාව. හරියට පේන්නේ සතිය නැති වුණා වගේ. ඒ උත්කෘෂ්ඨම ක්‍රියාව තමයි මම මේ රූපයකට නතු වෙලා ඉන්න වෙලාවේ මට මොනව වෙනවද කියලා දන්නේ නැහැ. පිකාසෝ අට්ටාලයක් උඩ ඉඳගෙන ලස්සන රූපයක් ඇඳලා ඒ රූපේ ඈතින් ඈතට බලන්න දැන් අට්ටාලෙන් කෙලවරට ඇවිල්ලා. ඉතින් බලන්න හිටියා අතර කාර්යය තින්තෝ බාල්දිය තියාගෙන මේ ෂර්ට් තා පොඩ්ඩක් පිටිපස්සේ ගියොත් අට්ටාලෙන් වැටලා මම රොයාට මතක නැහැ. තමන්ම ඇඳපු රූපේ ලස්සනයි යන්නේ අට්ටාලේ කෙලවරට. යකරදී තින්තෝ බාල්දියෙන් ගහන රූපෙට. ගහපම් පැනපුවම ගෝලේ අල්ලගෙන මරන්න හදනවා බලපන් මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් ඇඳලා තෝ කරපු වැඩි කියලා. තව පොඩ්ඩෙන් හිටියනම් චිත්‍ර ශිල්පය මැරෙනවා. තව අඩියක් පස්සට තිබ්බම මොකද යාට අර රූපේ තියෙන දෘෂ්ටි කෝණය මිසක්කා ඉන්නේ අට්ටාලයක් උඩ මතක නැහැ. අපි ඉන්නේ ඔතන. ඒ පිටේ ඉන්න පොඩි දරුවට තේින මහයුන් ඉන්නේ හෙළුවෙන් කියලා. මේ මහයුන් කරන්නේ කෝලමක් කියලා. මුන්ට මේ ඉන්න තැන මතක නැහැ. පොඩි එකාට එහෙම අමතකන අඩුයි. මොකද ඌ ස්වභාවිකයි. ඒ නිසා මගේ හිත ආපాతගත වෙලා තියෙන්නේ මොකද්ද කියලා දන්නවනම් කිසිම එකෙකුගේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. වෙලාවක ඇහි, වෙලාවක කනේ, වෙලාවක නාසයේ ඔය අපි කියන්න ගන්න සදාචාරයක් මොකක්වත් නැහැ.
අන්න ඒකේ ටිකක් හදාගත්ත එක තමයි වෙස්ටර්න් සදාචාරය, ඊස්ටර්න් සදාචාරය, වැඩිහිටියන්ගේ සදාචාරය, ගෑනුන්ගේ සදාචාරය, පිරිමිගේ සදාචාරය කියන්නේ තන්නේ කර කෘතිම දෙයක්. බුදුන්සේ ඔක්කොම දැක්කා. මේගොල්ලෝ හදාගත්ත පරිසරයක මෙයා රජ වෙනවා, මෙයා බලු වෙනවා, මෙයා දොට්ටු පාලිනවා, මේ කරජ වෙනවා. ඔක්කොම නාටකමක් විතරයි. ඉතින් ඒ නිසා යෝගාවචරයේ තියෙන සතියෙන් මගේ හිත දැන් කෝකටද ආපాతගත වෙලා තියෙන කියලා බලන්න. ඒකට මහසි සාඩු සාගත ක්‍රමය තමයි ආපాతගත වෙච්ච එක මෙනෙහි කරන බයන්නේ. රූපයක් දකින්නවා, සද්දයක් අහනවා, ගඳ බලනවා, රස බලනවා. ඒකට අපිට තේරෙන පටන් ගන්නේ ඒක පිස්සු අඳුරකට වැඩි ආපා. පරියංකේදිත් එකයි, සක්මනීදිත් එකයි, එදින්දා වැඩවලදිත් එකයි, භාවනා කරන එකාගෙත් එකයි, නැති එකාගෙත් එකයි. රහතන් වහන්සේ විතරක් ඒක දන්නවා. එදා මේ භාවනා ශාලා විවෘත කරන්න ගියා අපි මේ කලාවැව. ඉතින් ඇවිල්ලා හිටියා 20ක් විතර අපි භාවනා කරලා ඉවරලා ධම්මසරණ හාමුදුරුවෝ කියෙව්වා මට වෙච්ච දේ. ඉතින් අපි ඒක සාකච්ඡා කරා. මම කිව්වා මේ භාවනා කරපු එකයි නැති එකයි දකින්න දෙ එකම එකයි. භාවනා කරපු එකයි එක කියනවා. සද්දත් වුණා, මధుරෝත් කෑවා, මොනරුත් කෑ ගහනවා, භාවනාවත් වුණා කියනවා. අනිත් උන් කියනවා හැබැයි මම රහත් වුණාට පස්සේ කියන්න. මොකද ඒ වෙලාවේ මොනරු කෑ ගවට ඇහෙන්න බෑ. එයා හිතන්නේ. මధుර කෑවට වෙන්න බෑ. ඉතින් කියනනේ මොනරුත් කෑ ගහනවා, ලයිට් ස්පීකරුත් දාලා තියෙනවා, මොනරුත් කෑවා. හෙලි කරනවා. ඊට පස්සේ 8 දෙනෙක් විතර කෙලින්ම හෙලි කරා. ඒ ඩ්‍රයිවර් කෙනා මට කතා කරලා කියන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා මේ මහාන් තන්ත භාවනාකාරමේ අපිට වෙන දෙයමයි වෙන්නේ කියලා දැනනකොට පුදුම සතුටක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. අපිට භාවනා කරන අයට වෙන දෙයක් වෙන්නේ කියලා. ඒකට ඇත්තට පැයත් ඉවරයි. අපි යන්නත් ලෑස්ති. අනේ ස්වාමීන් වහන්සේ ඕක තමයි අපිටත් වෙන්නේ. ඉතින් අපි හිතුවේ නෑ ඔක් කියන්න ඕනේ කියලා. අපි හිතුවේ නෑ මේක මේ මම කිව්වා බුදුහාමුදුරේටත් ඔච්චර තමයි වෙන්නේ. බුදුහාමුදුර කෙලින්ම කියනවා. රහතන් උඹලා පුරුදු වෙනකන් ඉන්නවා. බල රහත් වෙන්න ඉන්නවා වෙච්ච දෙය කියන්නේ මේ මధుරව කන වෙලාවේ මොනතර කෑ ගැහුවේ නැහැ කියලා. මధుරවත් කෑ ගන්නවා, මොනතරත් කෑ ගන්නවා. තෝ විඳවනවා. තෝ මොහොඳයි කියන්නේ. කියෝපි මේ ලස්සන හඳ පායලා තියෙනවා. අල්ලපු ගම මේ පන්සලේ ආමතුරු ලවුඩ් ස්පීකරයක් දාලා මේ බුදුගුණ ගායනා කරනවා. නැද්දකින් කියලා හිතෙනවා. හන්දොස් කිරියාව ඒක. කීතයක මේ ආමතුරුන්ට අපිත් ඔබ අහන්තේකෙම ගුරුනාථගේ ගෝලියෝ මේ අපි තිස්සද්දට කැමතියි කියලා ගුටි කණ්ඩ වෙන්නේ. හොඳ වෙලාවට ස්පීකර් එක නතර වුණා, ලයිට් ගියා. අපිටත් ලයිට් නැතුව ගියා. අනේ ඒකෝටයි තේරෙන්නේ මෙච්චරලා මේ බුදුගුණ ගායනා කරන වටිනා හරබර පිරිතක් ගිහිලා තියෙන්නේ. අයිත්තකන් නොදකින්න ඔපතන් තිබුණේ. ආයෙ ටික වෙලාවකින් ලයිට් ආව. හොඳ වැඩක් වුණේ. අපිටත් ලයිට් ආවන්න ආයෙත් පටන් ගත්තා. පිරිත. මේකම බුදුහාමරගේ ඒකෝලේ නිස්සද්දතාවයට බාහන කරන අරණිට ගිහිලා. අනිත් එකනේ මේ පැත්තට ස්පීකර් කහයි කරලා හයියෙන් පිරිත් කියනවා. ඉතින් මේ කවුරු හිටියත් ඇහෙනවක නෑ කියන්න එපා. අපි හිතන භාවනා කරපුවා නෑ හෙන්නේ නෑ. ආපాతගත වුණා නම් ආපాతගත වෙන්නේ කර්ම ශක්තිය හැටියට. ආපాతගත වෙන්නේ බබාපන් හැටියට ලබාපන් බබා හම්බේ. අපි ඒක කතා කරනකොට එකෙන් තේරුම් ගන්න මේ මොහොගේ වායේ ඒ වෙලාවේ සද්ද අහලා නෑ. ඌට රූප පෙන්නලා තියෙන්නේ. ඌ නෑ සද්ද අහන එක නෑ එතන. නමුත් ඌ මේක දන්නවනම් මේ හයක් හිල් තියෙනවා. ඕකේ මේ දෙයටයි හේතු වෙලා තියෙන මේකට ආපాతගත වෙලා තියෙන කියලා. ඉතින් වැද්දා කියනවා අපේ වන්නිලැත්තෝ ඌරු වර්ගේ බුද්ධලැත්තෝ ඉස්සල්ලාම අපේ ගම්පොච්චර තමයි මං ගච්ඡාවේ. අපේ කතාලා අපේ ගමේ ඇත්තොත් එක තමයි කතාලා ආවේ. කතාලාපු බුද්ධලැත්තන් තමයි මයියංගනේ චෛත්‍ය හදලා තියෙන්නේ. බුද්ධලැත්තෝ කියන්නේ බුදුහාමුදුරන්ගේ. දැන් මේ කොළඹේ ඉන්න මිනික් ගජ්ජෝ දවසට 10ක් විතර අද්දක හොදනවලු මේ කොරෝනා කියලා වසංගතයක් ඇවිල්ලා. ඒක මේ කටයි නහයයි දෙක වහගන්නවලු බුද්ධලැත්තකලු හිල් 6ක් තියෙනවා කියලා. මුන් දෙකක් වහගෙන මැරෙන්න බයේ ඉන්නවලු කොරෝනා වලට. ඇයි ඒතකොට මුන්ගේ අනිත් හිල් වලට මොකද වෙන්නේ මේ කපෝලැත්තෝ ඌව වහගන්න කියන්නකෝ ඉවරනව කතාව. අපිට බයක් නැහැ. ඔය හිල් දෙකක් වැහුවට බුද්ධලැත්තෝ අපිට කියලා තියෙනවා 6ක් තියෙනවායි කියලා. ඊටු 6න් ලෙඩ වෙන්න පුළුවන්. අපි ඔය දෙක වහන්නෙත් නැහැ. අපිට බයකුත් නැහැ මුන්ට කියන්න කපෝලැත්තෝ පව් කරන්න එපයි කියලා. පව් කරන්නේ නැත්නම් ඔය ලෙඩ මොකක්වත් වෙන්නේ නැහැ කියලා. ඉතින් අද මොහොර දැම්මේ නැත්නම් අපිට නඩු දානවා. මේකේ සෞඛ්‍ය බලධාරීන් කියන්නේ ඔය හිල් දෙකෙන් තමයි ලෙඩ වෙන්නේ කියලා. ඒ මොෝගේ වහලා ලෙඩ වෙයි. උන්ට එහෙන ගහපිය. උන්න ගණන් බලාපිය. අපිට හොඳයි කොරෝනා.
ඔය දෙන බේතට වැඩිය. ඒක තමයි වැද්දත් කියන්නේ. බුද්ධලැත්තෝ කිව්වේ නැද්ද හිල් 6ක් තියෙනවා ඒකලෝ හිල් 2ක් ඇහුවට සනීප වෙයිද කියලා අහනවා. අත් දෙක හේදුවට සනීප වෙයිද කියලා අහනවා මේක අකුසල් කරන ගමන්. මේ කියන්නේ මස්සද්දෙක් මේ කතා කරන ශිෂ්ට මිනිස්සුන්ට. නොදකින් කියලා කිව්වා මේ දියුණුව. මම මේ වචෙන්ට වෛර කරනවායි කියලා කිව්වා. මේක නිසා තමයි අපි අද අපේ රටේ වාල්ලු බවටපත් වෙලා තියෙන්නේ. අද මිනික් ගජ්ජෝ කියන විතර අපි ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේක රට අපේ. දෙදරනවා එක කියනකොට. මිනිස්සු ඇවිල්ලා වැද්දන්ට ඉඩම් වෙන් කරලා දීලා මේක හිටපන් කියලා කියනවා. නෑ මේ රට අපේ. ඉතින් ඒ මොකද හේතුව? ඌ රංගපෑමක් නෑ. උඩට පිරිමි අදිනවට පුදුම බැනිල්ලක් බයිනවනේ. අඳින්නෙම නෑ. ඉතින් මේ රෙදි පොරවගෙන මේ මිනික් ගජ්ජන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා කෙල්ලන්ට නම් අnder මුකුත් කියන එක නෑ. ඌ ස්වභාවයෙන් ඉන්නේ. ඌගේ රාජ්‍යේනේ. අපි අපේ රාජ්‍ය විපාවා දීලා රූප බලන්න ගියාම හත් දහන්න නැති බව දන්නේ නැහැ. ඒ නිසා අපි ශ්‍රවණාගාර වලට යනකොට කන් දෙකට විතරයි පණ දෙන්නේ. ඇහැට පණ දෙන්නේ නැහැ. චිත්ත ප්‍රදර්ශනාගාරට ගියාම කනට පණ දෙන්නේ නැහැ. ශ්‍රූත සද්ද ශ්‍රාව්‍ය දෘශ්‍ය කියන එක තමයි ලෝකේ මත් කරන දේ වීඩියෝ කියන්නේ ඒක. ওই දෙකම මත් කරන එක. ඉතින් මේකට යනවා මිසක් මිනිස්සු ගෙදර තියෙන සතා සර්පිය අඳුරන්නේ නැහැ. මොකද ඒක සැලසුම් කරලා ගහන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඉන්නේ රූප බලමින් මේ ඉන්නේ ශබ්ද බලමින් කියලා දන්නවනම් කහිල් 2ක් වගේ ඉතුරු 4ම හෙළුවෙන් කියලා වැද්දා කියනවා. අපි වනිලැත්තෝ එක රූපයක් බලනකොට අනිත් ඔක්කොම අභාවයට ගිහිලා තියෙන බව කවුරු හරි දන්නවනම් ලොකු විපස්සනාවක් වෙනවා. හැබැයි මම දන්නවා සමතේ කැඩෙනවා කියලා. මම දන්නවා සමාධිය කැඩෙනවා කියලා. මට හරි සාදු කියන්නේ හිතනවා ඒ කැඩියන් විනාශ වේයන් හදපු සමාධිය. එතුණුම මිනිස්සෙක් වෙයි. උඹට තේරුම් අරගනි මේකට හිත ගියාට අනිත් පහක් මොණ්ඩ නටනකොට වගේ එළියේ. ආන්න එක දැක් ගන්න ලැබේවා කියලා අපි නම් පොඩ්ඩක් තව කියමුනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අර ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගත්ත කියන එකයි එතනින් කියවෙන්නේ. මෙහිත් නැහැ, එහිත් නැහැ, අතරත් නැහැ. ඔන්න ඔය කාරණයයි එතකොට දට්ඨාරං න මඤ්ඤති කියලා කියන්නේ. දකින්න කෙනෙක් ඇතැයි නොහඟි. ඒ විදිහටම සෝතාරං, මෝතාරං, විඤ්ඤාතාරං හිතන්නේ ඇතැයි කියලාවත් හිතන්නේ නැහැ. සිතීම් මාත්‍රය හැරෙන්න සිතන කෙනෙක් ඇතැයි කියලාවත් හිතන්නේ නැහැ තථාගතයන් වහන්සේ. මඤ්ඤණා කරන්නේ නැහැ. ඔන්නෝකයි එතකොට අර ශුන්්‍යතා භූමිය, ශුන්‍යත්වය. දිට්ඨ සුත මුත ආදී නිස්සාරත්වය. ඒවා අර සාමාන්‍ය ලෝකයා හිතන්න වගේ ව්‍යාකරණ රටාවට අනුව කතෘ කර්ම කියලා යමක් තේරුම් ගන්න ලේසි ක්‍රමය තමයි විෂය විෂයී සම්බන්ධතාව. එහෙම නැත්නම් කතෘ කර්ම සම්බන්ධතාව. දකින්න කෙනෙක් ඉන්නවා, දකින්න දෙයක් තිබෙනවා. දකින්න දෙයක් තිබෙන නිසා දකින්න කෙනෙක් ඉන්නවා. දකින්න කෙනෙක් ඉන්න නිසා දකින්න දෙයක් තිබෙනවා. මේ දෙක අතර ද්වේතාවක් තිබෙන්නේ. ඔන්න ඔය ද්වේතාවෙන් මිදීමයි. ඒ ද්වේතාවෙන් මිදිලා මේක මේ පටිච්ච සමුප්පන්නයක්, හේතුප්‍රත්‍ය රාශියකගේ සමவாயයක්, සන්නිපාතයක්, එක්තැන්වීමක්, මහ රැස්වීමක්. මහ රැස්වීමක් නම් මහ ගොඩක් ඉන්නවා මෙතන. හේතු රාශියක්. එයින් තොරව මෙතන දෙකක් හැටියට බෙදලා ගන්න බෑ. නමුත් ලෝකයාගේ සිරිත අර විෂය විෂයී සම්බන්ධතාව, කතෘ කර්ම සම්බන්ධතාව අනුව ව්‍යාකරණ රටාවට මුලා වෙලා වඩා පහසුවෙන් ව්‍යවහාර කිරීම සලකාගෙන දකින්න මමෙක් ඉන්නවා, දකින්න දෙයක් තියෙනවා, අසන මමෙක් ඉන්නවා, අසන දෙයක් තියෙනවා, ඔය විදියට කල්පනා කරනවා. එතකොට තථාගතයන් වහන්සේ තුල ඒ බඳු මුලාවක් නැති බවයි මේ කොටසින් ප්‍රකාශ වෙන්නේ. ඊට පස්සේ තාදී භූමියට යන තේන සනස. මේ වෙලාවපමයි ඒ කියන්නේ තාදී භූමිය කියලා කියන්නේ පස්වෙනි භූමිය. එහෙමයි. ඒ භූමිය වලදී සරුවචාන්සික දේශනා කරනකොට මහ පොළොව කම්පා වුණයි කියලා කියනවා. සබ්බඤ්ඤුත භූමි, චීනාසෝ භූමි, ඊගාට සබ්බ භූමි කියන්නේ සමස්තයකට දාලා කතා කරන එක. මෙතෙක් කතා කරේ ශුන්්‍යත භූමි එකක් බලනකොට අනික් පහම හිස්සෙනවා. රූප බලනකොට අනික් පහ හිස්සලා යනවා. තත් දහනකොට රූප ඇතුළු අනික් පහ හිස්සලා යනවා. අන්න ඒක දකින්න එක ගියම් පේනවා. ඒ දකින්නේත් ගන්න දෙයක් නැහැ. ඒ දකින්න දේ නිසා අනිත්ව ඔක්කොම හිස්සලා යනවා. ඒ දකින්න දේ දිහා නිසා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හිස්සන බව දන්නවනම් දකින්න දේත් නිකම්ම හිස්සලා යනවා. ඒක රහතන් වහන්සේට වෙනදී ආර්යයන් වහන්සේලාට අතරමැද තේනවා මම එකට වහබැන්නකොට අනිතව පේන්නේ. ඊට පස්සේ තාදී ගුණයක් තියෙනවා. පෙනුනත්, නොපෙනුනත්, සංඥා වුණත්, ඇත්ත වුණත් සැලෙන්න එපා.
මේ සැලෙන ජනතාවක් ඉන්නේ. ඒක තසාවා, තාවරාවා, අනවශේෂා කියලා කියන්නේ ත්‍රස්ත වෙච්ච ජනතාවක් මේකේ ඉන්නේ. පවට, කුසලයට, එහෙම නැත්නම් බයට ත්‍රස්ත වෙච්ච ජනතාවක්. තාවරාවා කියලා කියන්නේ රහතන් වහන්සේලා මේ ත්‍රස්ත ජනතාවට අවශ්‍ය කරලා තියෙන ස්ථාවර බවක්. මේ මඩේ හිටපු ඉන්නක් වගේ වැනෙන නායකයෙක් අවශ්‍ය නැහැ මේගොල්ලන්. මේගොල්ලන් කියන්නේ උට නොසැලෙන මනසක් ඇති කරගන්න පුළුවන්. කම්පන වෙන අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙන මනසක්. ඔය භාවනා කරන මුළු ලෝකෙම ත්‍රස්ත වෙලා තියෙන්නේ. භාවනා නොකරන අයට වැඩි පොඩ්ඩක් ත්‍රස්ත වෙලා තියෙන්නේ. ඒකේ සමතය අය වඩාත්ම ඔද්දල් වෙච්ච තුවාලයක් සහිත කට්ටිය. ඒගොල්ලෝ ඉන්ටෙන්සිව් කේර් යුනිට් එක දාන්න ඕනේ. ඒක තමයි භාවනා මධ්‍යස්ථානය කියන්නේ. ඒකට අනම්මනම් එන්නේ නැතුව විසු බීජෙන් නැතුව තියෙන්න ඕනේ. සමත විපස්සනා අපි භාවනා මධ්‍යස්ථානට ආවිලා අපිත් විදර්ශනා කරා කියා ගන්න කටපුච්චානම් කියන අපිත් එනවා. අපි හිටිය සද්දාවට ගණන් ගන්නෑ. කොරෝනා ටිකක් ආවට ගණන් ගන්නෑ. කැලි කට්ටිය ඇවිල්ලා ගොරවවුවට ගණන් ගන්නෑ. ඒක තියෙන්න ඕනේ මේකේ. උඹලා භාවනා කරෝ කියලා කැටි කට්ටිය ගොරවන්න නැතුව ඉන්නේ නෑනේ ගොරවපුදී. ඊගාට කරන දේ කරගන්නවා. ආන්නේ ඒකයි විපස්සනා. ඒ නිසා කරදරයක් වෙනකොට බලතැයි කෝ සමතකාරීද විපස්සනාකාරීද කියලා. සමතකාරය පෙළපාලියනවා. පෙළක් දන්නව, පාලිත් දන්නවා. පෙළපාලිත් යනවා මේ භාවනා කරනකොට කහින්න එපා. භාවනා කරනකොට වහින්න එපා. භාවනා කරනකොට මැස්සෝ ඉන්න බෑ. ආයෙ කියන ඇත්ත ඉදොර කාලේ භාවනා කරන්නකෝ. මැස්සෝ නැතුව කියලා බෝඩ්ඩක් දාමුකෝ. මැස්සෝ ඉන්න එපයි කියලා. කැත කහින්න එපයි කියලා පාවට පැණිය බොන්නකෝ කියලා අපිට ඉවටියක් ගෙනත් තියෙනවා. විපස්සනා කරන කට්ටිය කියන කළ භාවනා කරනවා. ඕනේ මගුලකුඹ කරපන්. ඒක උගේ වැඩි. එයා කාට හරි භාවනා හරි ගිහිල්ලා තියලා තියෙනවනම් මට හරිම කනගාටුවක් එනවා. උට කෙල වෙලා. මේ භාවනා කරන්න ගියා කියලා හම්බෙච්ච දේ නැති වෙනවට මැරෙන්න දඟලනවා. මේ ගොඩක් දේවල් අත ලැබිලා තියෙන. හැබැයි ඒක නැති වුණාට ගමන්නේ ඔච්චර දෙයක් කතා කරපු මට මේක මොකද්ද කියලා ඉදිරියට යන්න ඒක අත්වලක් කරගන්නවනම් ඊට ඌට මං කියනවා වරි මචං මාමුදේ නාන්න මං අඬ ගන්න යනවා නාන්න. ඌ කියනවා අම්මෝ ගියොත් අම්මා තලාවී මට යන්න බෑ කියලා ආයෙ නම් බයිටපන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ අනතුරු තමයි මේකේ තියෙන ජීවිතය කියන්නේ. ඉතින් අනතුරට යන්න ආයුධ දැස් කරන්න ඕන. අපි සූදානම් වෙන්න. සූදානම් වුණාට පස්සේ තමයි අනතුරට අපිට යන්න පුළුවන් නැති අය යන්න එපා. නමුත් භාවනා හරියාම කියලා කියන්නේ ආයුධ ටිකක් හැලිල්ලක් වෙනවා. ඒකට මම සමතේ කියනවා. කමඨාන සුද්ධ කරනකොට කතා කරනකොට මට ඉච්චරයි ඇහෙන්නේ. මේ මිනිහේ එන දෙයට මුණ දෙන්න බැරුව මේ නිකන් පඬරලක් වෙලා පතෝල කරලක් වෙලා අනුන්ගෙන් පිට ආදාර හොයනවා. නැත්නම් මට කරදරයක් ආවසන්ස මම මේකට මුණ දෙනවා කියලා අභීත ප්‍රකාශයක් කරනවාද නැත්නම් ඔබ වහන්සේලා කරදරයක් දෙනවනම් මට කියන්න මම කරලා දෙන්නම් කියන જાතිද මම ඒ කටේට පිරිමි කියනවා. අනික් කටේට කියනවා ස්ත්‍රීලිංග කියලා. ස්ත්‍රීම කියන්නේ මේ චරිචුරු ගාන කට්ටියක් ඉන්නවනේ. අරක නිසා බෑ මේක නිසා බෑ. ඉතින් ඇත්ත එහෙම තමයි. ඉතින් කාටත් ටිකක් කරදර එනවා. අපි එකිනෙකාට අත්උදව් කරගන්න ඕනේ. නමුත් මේ කරගෙන යන්න එන්න චර්චුර වැඩි වෙනවනේ. එහෙනම් ඉතින් කරන්න අමාරුයි. ඒ ගැන බලාපොරොත්තු වෙන්න එපා. ඒ හරියන චරිත 125ක්වත් නැහැ. ඒ නිසා උගන්නන්න ගිහිල්ලා පශ්චාත්තාප වෙන්න නරකයි. මොකද උගව දෙනෙක් ඉන්නේ මේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා හරියයි කියලා. ගුරුන්නාන්තකින් හරියයි කියලා. කමඨාණෙන් හරියයි කියලා. නෑ. උඹලා හම්බ කරගල්ලා. අපිට තියෙන්නේ මේ කකුල් මාටු දෙක තුනක් දාලා වට්ටලා හොම්බ බිම ඇනලා ගොඩ එන්න පුළුවන්ද කියලා බලන එකයි. ඉතින් මේ තාදී ගුණය ඒ බෞද්ධයන්ට පෙන්වන්න බෑ. ඉතින් බෞද්ධය යනකොට ඒගොල්ලෝ හිතන පවන් තලන්න කට්ටිය ඉන්න ඕනේ, පාවඩේලන්න කට්ටිය ඉන්න ඕනේ. මුද අපි බෞද්ධයෝ හින්දා කියලා. නෑ බෞද්ධය කියන්නේ උලෙත් එකයි පිලෙත් එකයි කියලා භාවනා කරන්න පුළුවන් මනුස්සයා. ඒ නිසා මම මේකට පොඩ්ඩක් අර විශේෂණ පදයක් දානවා විපස්සනා කියලා. ඉතින් මම වරදොල තේරුම් ගන්න තියෙනවා දන්නේ හැබැයි මට නම් මේ තාක්කල් අදුම ජොලි ජීවිතේ. ඉතින් ඒ නිසා පැමිණි දුක් පැමිණි කියාගෙන තාදී ගුණයට අපි සූදානම් වෙමු අනිත් දවසේ. අද අපි එතනින් ධර්ම සාකච්ඡාව නතර කරන විතර 562. 562 පිටින් තමයි 64 ස්වාමීන් වහන්සේ. අනිත් පැත්තට ගිහිල්ලා මම එන පිටු අමාරු කරලා නැහැ. හොඳයි එහෙමනම් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් තරණයි. අපි මේ 15 කොට ස්වාමීන් වහන්සේට මතක් කරනවා සමාප්තිය සටහන් කළ දෙන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. නිවනේ නිවීම බණ පොත මුල් කරගෙන අඟහරුවා දවසේ සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවයි මේ දැන් නිමා වුණේ. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය
යෝගාවචර පිරිස දෙස් විදෙස් සැදෑ පිරිසත් සම්බන්ධ වෙන සිරිතක් තියෙනවා මේ අවස්ථාවට. මේ ධම් සභාවට ධර්ම කාරණා ඉදිරිපත් කරේ පූජනීය චන්දරතන ස්වාමීන් වහන්සේ. ඒ ඉදිරිපත් කරන්නට යෙදුණු ධර්ම කරුණු ඇසූ පිරූ කරුණු වලින් විසිතුරු ලෙස විවරණය කරේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ. එසේ සිද්ධ කරමින් බොහෝ පින් රැස් කරගත්ත ඒ පිනුත් අප සැම විසින් සවන් දෙමින් සම්බන්ධ වෙමින් අත්පත් කරගත්ත වූ සියලු පිනුත් අපටත් ලොවේ සැමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන මෙත් සිත ඇති කරගෙන මෙසේ පින් දෙමු. ඉත්තාවතා චම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං